අයිබෝන් අද දවසෙත් අපි මේ විදිහට පටන් ගන්න යන්නේ අපේ ලීඩර්ෂිප් සීරීස් එකේ තවත් සෙෂන් එකක්. ඔබ දන්නවා ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ කලා ගුරුවරයෙකු තමයි අද අපිත් එක්ක මේ විදිහට සහභාගී වෙන්නේ. එතුමාගේ අත්දැකීම් වලින් එතුමාගේ ජීවිතය හරහා අපිට මොනවද අපේ නායකත්වයට ගෙන ගන්න පුළුවන්, එකතු කර ගන්න පුළුවන් කියන කාරණය ගැන තමයි අද අපි අවධානය යොමු කරන්නේ. චන්ද විජේවර්ධන සර් බොහොම ස්තුතියි අපිත් එක්ක අද සහභාගී වුණාට. අයිබෝන් සර්. අයිබෝන් සියලු දෙනාටම අයිබෝන්. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණාට. සර් දන්නවා අපි මේ ලීඩර්ෂිප් සීරීස් එක හරහා විශේෂයෙන්ම මේ ගොඩක් මේ කොවිඩ් තත්ත්වය නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම මේ තමන් රැකියාව කරන කාරණා පිළිබඳව එහෙම පොඩ්ඩක් අර හිර වෙලා වගේ ගතියක් තියෙන වකවානුවක අපි මේ විදිහට ගම්මැද්ද ලීඩර්ෂිප් සීරීස් එක පටන් ගත්තේ. ඔබ වැනි පුද්ගලයන්ගෙන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොකක්ද කියන කාරණය හොයලා බලලා දැනගන්න අපි කීප දෙනෙක් එක්කම කතා කරා. අද සර් එක කතා කරන්න යන්නෙත් ඒ කාරණේම තමයි. අපි ආරම්භයක් ගමු සර්. මෙන්න මෙහෙම දැන් ඔබතුමා වැඩ කරන්නේ කලා ශාස්ත්‍රයේ වගේම විශාල ප්‍රමාණයක් කලාවට සම්බන්ධ අය. නළු නිලියෝ වේවා, කලාව ඉගෙන ගන්න දරුදැරියෝ වේවා, ගොඩක් අයත් එක්ක මේ වැඩේ කරනවා. ඒ එක එක අයගේ එක එක පර්සනැලිටිස් එක්ක තමයි සර් වැඩ කරන්නේ. හැබැයි අන්තිමේදී සර්ගේ ප්‍රොඩක්ට් එක එන් ප්‍රොඩක්ට් එක ස්ටේජ් එකේ හරි ටීවී එකේ හරි අපි දකින්නේ ඉතාම ලස්සන කලාකෘතියක් තමයි අපි දකින්නේ. නමුත් ඒ එතනට එනකන් ඒ හાર્ඩ් වර්ක් එක සමහර විට අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. සර්ගේ ජීවිතේත් ඒ වගේ වෙන්නේ නැති. අපි සර්ව මේ සෞන්දර්යාත්මක ලස්සන පුද්ගලයෙක් විදිහට දැක්කට සර් කටුක ජීවිතයක් ගත කරලා වෙන්නේ නැති උතන්ට එන්නේ. අපි මේ කතාව පොඩ්ඩක් ඉස්සෙල්ලා අහලා අපි වැඩේට එමු. ඔව් මම මේ මුලින් ගත්තොත් මම මේ නර්තනයේ ඉස්සෙල්ලා මම ක්‍රීඩාවට යදලා හිටියේ. ඉතින් මම ඒකේ ශරීරයෙන් යම් කිසි දෙයක් කරන්න ශක්තිය අවශ්‍යයි ක්‍රීඩාවට. එහෙම ඊට පස්සේ තමයි මම එහෙමම නර්තනයට එන්නේ. දැන් නර්තනයේ අපි පාසල වල ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි නර්තන කලාව තුන ඉගෙන ගන්න. මේක ඉගෙන ගිහිල්ලා මම කණ්ඩායමක් හදනවා. කණ්ඩායමේ ප්‍රධාන වෙන්නේ නායකත්වය. මෙතන අපි තේරුම් ගන්න ඕනේ නායකත්වය කියන්නේ මොකක්ද කියලා. නායකත්වය කියන්නේ තනතුරක් නෙවෙයි. නායකයෙක් කියන්නේ තමයි. Leadership is not a position. It's who you are. තමන් කවුද කියන එක. ඒ උඩ තමයි දැන් මේ ඕනම දෙයක් සාර්ථක කරන්නේ. මොකද නායකත්වයක් තියෙන තනතුර නැති වෙච්ච ගමන් නායකත්වය කිය. හැබැයි තමන් නායකත්වයේ නායකත්වය තුල හිටියොත් තමන්ට ඉදිරියේ ගමන යන්න පුළුවන්. මෙහෙමයි. අපි හැම කෙනෙක්ම නායකත්වයේ ඉඳලා තියෙනවා. පොඩි කාලේ අපේ ගෙදර අපේ අයියලා මල්ලිලා නංගිලා අක්කලත් එක්ක ඉන්න යම් අවදික අයියා එළියට අම්මයි අයියයි අම්මයි එළියට ගිය වෙලාවක අපි නායකයා වෙනවා. මොහොතකට. එහෙම නැත්නම් පැයකට. අපි පාසලේ සමහරට මොනිටර් වෙනවා. සමහර පන්තියේ ළමයි 3-4 අපි හැම හුඟක් අවස්ථාවල හැම කෙනෙක්ම නායකයෙක් වෙලා තියෙනවා. නායකයෙක් ලීඩර්ෂිප් එකක් ගන්න නැතුව ක්‍රියේට් කරන්න බෑ. ඒක මම ක්‍රියේට් කරන්න තැනට එන්නේ. ඉතින් තමන් නායකයා විය යුතුයි. ඒක ප්‍රධානම දේ. දැන් නායකත්වය කියලා කියන්නේ කොහොමද කියන්නේ? අපි මේක සමාන කරොත් දංගලකට, චේන් එකකට. දංගලේ තියෙන මුදු කීම අපේ ශිෂ්‍යයා එහෙම නැත්නම් අපේ ටීම් එක අනිත් එක මේ හැම මුදුවක්ම ශක්තිමත් එක ශක්තියක් තියෙනවා. ශක්තිය වෙනස් වෙච්ච එකම මුද්ද කැඩෙනවා. ඒ කියන්නේ චේන් එක ගියා. මුල තමයි චේන් එකේ ඉන්නේ නායකයා. ඔහු තමයි චේන් එක ඇදගෙන යන්නේ. යන තැනට චේන් එක පිටිපස්සෙන් යන අපි කරන කලාවෘත්ති හැම දෙයක්ම සාර්ථක වෙන්නේ. දරුවෙක් ගත්තොත් ළමෙක් ගත්තොත් මානසික තත්ත්වය කොහොමද? ඒ සමහරට ළමයි එනවා තාත්තා නැහැ. සමහර ළමයි අම්මලා නැහැ. සමහර අම්මයි තාත්තයි දෙන්නම නැහැ. මේක දැනගෙන දරුවගේ මේ සිතන විදිහ හැම දෙයක්ම සාර්ථක අපි අඳුරගෙන මේ දරුවා කියන කවුද කියලා එකම ශක්තියකට අපි ගේනවා. අර මුදු වගේ. එකම ශක්තියට ගෙනාවට පස්සේ ඒක තමයි නායකත්වය කියන්නේ. ගෙනල්ලා තමයි අපි යම් කෘතියක් දෙන්නේ. ඉතින් මේක ටිකක් කටුක වැඩක් නෙවෙයි. ටික අමාරු වැඩක් නෙවෙයි. මොකද අපිට ඉස්සෙල්ලාම හැම නාමයක් කවුද කියලා මේ අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ වැනි දෙයක් කරගෙන යන්න පුළුවන් වන්නේ. මේ කියන්නේ මේ ඔක්කොම Zoom එකට සමාන වෙන්නේ. කොවිඩ් වලට කලින් කොවිඩ් ආවට පස්සේ වෙනස් වෙන සම්පූර්ණ. කොවිඩ් එකේ දැන් උගලට මාපියනේ බස් එකෙන් උඩනේ පේන්නේ. නර්තනයක් අපි උගන්නනකොට බස් එකෙන් උඩ අපි ෆුල් ෆ්‍රේම් ගන්න ඕනේ. නැත්නම් චලනය අපිට පේන්නේ නැහැ. පිටිපස්සේ කිසිම දෙයක් තියෙන්න බෑ. අපේ හඬ නිවැරදි විය යුතුයි. අපි පාවිච්චි කරන ඩෙසිබල්ස් හරි විය යුතුයි. ගුරුවරයා උගන්වනකොට අපිට ඉහළින් කතා කරන්න බෑ. අපිට පහළින් කතා කළ යුතුයි. මෙවැනි පොඩි දේවල් එක තමයි මේ Zoom කියන එක අපි මේ Zoom තුලින් උගන්වනකොට වෙන්නේ. උගන්න ක්‍රමවේදය වෙනස්. දරුවා අඳුරගෙන සමහරට මේ දරුවා ඉන්නකොට ඒ කාමරේ නංගිත් ඉන්නවා. සමහරට අම්මයි නංගි අයියා දෙන්නම එකම කාමරේ ඉන්නවා.
සමහර තැන තියෙන වෙනම කාමරයක් තියෙන එහෙම ශාලාවක් තියෙනවා. අපි දන්නේ මේ දරුවන් කොයි විදිහට ඉදීද කියලා. හැබැයි අපි දැන අඳුරගෙන මේ හැමෙන් ක්‍රියාත්මක පොඩ ගන්නන්න. මෙතනදී මේ උත්තරේ දෙනවා දිග වැඩිද මම දන්නේ නැහැ. එදා නටනකොට ගුරුවරයා පිටිපස්සෙන් නටනවා. ගුරුතුමා ගුරුන් නටන ඉස්සර අපි පිටිපස්සෙන් නටනවා. දරුවෝ පිටිපස්සෙන් නටනවා. අපි නැටුමෙන් අපේ ශරීරයේ ක්‍රියා වෙන විදිය හැමදේම නැටුමෙන්ට හොයාගන්න පුළුවන්. හැබැයි දැන් එහෙම නෙවෙයි. සමහර ළමයා පැයක් භූගෝලය කරනවා ඊට පස්සේ විද්‍යාවට යනවා. ඊට පස්සේ පැයක් නැටුම් කරන ඊළඟ පැය වෙන මොනවා කරන පැය හම්බෙන්නේ. මේ පැය තුල අපි කොහොමද නර්තනය දෙන්නේ? ඒ හින්දා උගන්වන ක්‍රමවේද වෙනස් වෙනවා. ඒ හින්දා තමයි කෙනිසියොලොජි කියන විෂය එන්නේ. ශරීරය කියන්නේ මොකක්ද? මොන මානසික පේශීවලද අපි උස්සන්නේ? කොයි ඇඟිල්ලටද බර දෙන්නේ? ඇයි අපි මේ චලනය කරන්නේ? මේවට හේතු දිදී උගන්වපම ළමයා තේරුම් ගන්න මාන්නේ මේ චලනය කරන්නේ මේ නිසා. මේ ව්‍යායාම කරන්නේ ඇයි? මේ වේව් එක කරන්නේ ඇයි? මේ හස්තේ ගන්න ඇයි? මේකට උත්තරේ දීගෙන ගියාම ඔවුන්ට ලේසි වෙනවා උගන්වන්න. මොකද තමන් දන්නා තමන් කරන චලනේ මේ හේතුව හින්දා කරන්නේ කියලා. මම හිතන පොඩ්ඩක් හරි මම උත්තරේ ළඟට ආවා කියලා. නෑ සර් අනිවාර්යයෙන්ම දැන් සර් අනිත් කාරණේ තමයි මේ ගොඩක් අපි සර්ගේ මේ ෆීල්ඩ් එකත් එක්කම අපි ඉස්සරහට යන නිසා මම මේ ප්‍රශ්න කීපය අහලා අපි පොඩ්ඩක් ගැඹුරට යන්න කලින් දැන් අපේ අයිඩියා එකක් තියෙනවා මම මේ අපේ මේ අනිත් අපිත් එක්ක සම්පත්දායකයන් විදිහට සහභාගී වෙච්ච කට්ටියගෙනුත් අහන ප්‍රශ්නයක් තමයි මේ ෆීලිං එකක් තියෙනවා තරුණ කට්ටිය ඇග්‍රෙසිව් කියලා ආවේගශීලී කියලා. නමුත් දැන් කලාව ගත්තාම ආවේගය පෙන්වන්න ඕන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ආවේගශීලීත්වය කියන එක ඔබතුමා ගුරුවරයෙක් විදිහට කොහොමද දකින්නේ සහ මේ ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා තරුණයෝ ආවේගික ඒක ප්‍රශ්නයක්. මම හිතන හුඟක් වෙලාවට මේ තමන් දකින මේ ඔය Facebook හරහා දකින්නේවා YouTube හරහා දකින්නේ උන්සුරට ඒක විය හැකි. හැබැයි හැම අපික මොනක් ප්‍රශ්නයක් ඇති වුණා කියලා අපික මෙතන කාට හරි තරහ ගියා කියලා මොන හරි ප්‍රශ්නයක් උඩ තරහ ගන්න හින්දා ඒක වෙන්නේ. අපිට තරහ ගියාම ආවේගශීලී වෙච්ච ප්‍රධානම දේ මොකක්ද වෙන්නේ? තමන්ගේ ඇඟ රතු වෙලා දාඩිය දාගෙන එකක් වෙනවා. අපි ඒ නොගෙන යුතුයි. ගන්න නැතුව සිටිය යුතුයි. ඒකට හේතු හොයාගෙන යා යුතුයි. තරහ මං කියන්නේ ගන්න ආවේගශීලී වෙනවා ළමයි. හැමදේම හිතන්නේ වෙන විදිහ. වෙන කෙනෙක් විදිහට හිතන්නේ. තමන් ගැන තමන් විදිහට හිතන්නේ නැහැ. ඒක තමන් ගන්න හිතන ඒක තමන් හැමදේම හිතන්නේ වෙන කෙනෙක් විදිහට. අයි මේ දකින්න එක Facebook එකේ. මේ දැකලා මේ හරහා යන්නේ. ඉතින් ඒවෙන් කලාව කරනකොට ඔක වෙන්නේ නැහැ හුඟක්. මොකද දරුවන්ව අපි එක තැනකට ගේනවා. එක සමාන මට්ටමකට ගේනවා. එතකොට ශරීරය වැඩ කරනවා, තමන්ගේ මාංශ පේශි වැඩ කරනවා, මුහුණේ තියෙන මාංශ පේශි වැඩ මේ ඔක්කොටම ගියාම ඇත්තම කියනවනම් තරහ යන වෙලාවක් නැහැ. මොකද ඒක සතුට ජීවිතය හරි සෞම්‍යයි කියලා. ඒගොල්ලෝ ඒක ජීවත් වෙනකොට සමහරට කණ්ඩ අමතක වෙනවා. සියලු දේවල් අමතක කර උදේ 10:00 පටන් ගත්තම 4:05 වෙනකන් යනවා. ඒ ජීවත් වෙන ක්‍රම වෙදි කලාව කියන එක න හරි ඕනම කෙනෙක් වෙනත් තැනකට ගේනවා. හරි ලස්සන තැනකට ගේනවා. හරි ආඩම්බරයක් ඇති වෙන තමන්ගේ රට ගැන. තමන්ගේ රට ගැන තමන් කලාව කරන්නේ 2500ක් පරණ කලාව කරන්නේ. වෙන ලෝකෙ කොහෙවත් නැහැ අපේ කලාව කියන්නේ. දැන් අපි ක්‍රිකට් ගත්තොත් පළ ෆෝවර්ඩ් ස්ට්‍රෝක් කියයි, ලෙග් එකට කියයි, කීපර් කෙනෙක් කියයි, බෝලර් කෙනෙක් කියයි, ෆුට්බෝල් කියවම සෙන්ටර් කියයි, ෆුල් බෑක් කියයි, ඔය යම් දේවල් තියෙනවනේ. ලෝකෙ හැමතැනම හැබැයි නැටුම් ගත්තොත් ජිත්තුන්න ලංකාව විතරයි. වෙන කොහෙවත් නැහැ. ඉතින් අපිට ආඩම්බරයක පෙන්නන්න අපේ කියලා දෙයක් තියෙනවා. අනේ ගීතවලට මම දොස් කියන ගීත තියෙයි. හැබැයි ගීතයට වැඩිය නැටුම් කියන්නේ යුනිවර්සල් ලැන්ග්වේජ් එකක්. මුළු ලෝකෙ සියලු දෙනාටම තේරෙනවා. අපිට ආවෙන උච්චාරණ. ඒක ආඩම්බරයෙන් ඒ දෙක කරන්න ගියාම ආවේගශීලී ප්‍රශ්න මොකෝමයි. ප්‍රශ්න දාගන්නේ මොකටද අපි? සර් දැන් අපි මෙහෙම ඉස්සරහට ගියොත් එම අපි සර් පළවෙනි උත්තරෙත් අපි මේ ලීඩර්ෂිප් කියන වචනේ පාවිච්චි කරා. දැන් අපි ගත්තොත් එහෙම හැමෝටම තියෙනවනේ මේ ඔබතුමා කිව්වා වගේ ජීවිතයේ යම් කිසි අවස්ථාවක මොනෑම හේතුවකට මොකක් හරි දෙයක් නායකත්වයේ රෝල් එකක් කරන්න අවස්ථාවක් එනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ අපිත් එක්ක මේ රැඳිලා ඉන්න තරුණයෝ හෝ අපිත් එක්ක මේක බලන කෙනෙක්ට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දැන් සර්ට නම් ඒ ප්‍රශ්නේ මම හිතන්නේ සර්ට අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ යොමු වෙලා ඇති මේ ස්ටේජ් ෆියර් එක තියෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ සාමාන්‍යයෙන් කෙනෙක් ගත්තොත් එහෙම යම් කිසි දෙයක් කරන්න බයක් තියෙන්න පුළුවන්, අලුත් ආයතනයකට යන්න බයක් තියෙන්න පුළුවන්, අලුත් සබ්ජෙක්ට් එකක් පටන් ගන්න බයක් තියෙන්න පුළුවන්. මේ බය කියන කාරණේ කලාවටත් පොදුයි, මාධ්‍යයෙන් අපිටත් පොදුයි, ඕන කෙනෙකුට පොදු දෙයක්. නමුත් සර්ලාගේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙකුට පුළුවන් වෙනවා මේ බය පොඩ්ඩක් පැත්තකට තියලා නැත්නම් මේ බය කියන එක අයින් කරලා ස්ටේජ් එකට ඇවිල්ලා මේ ඩාන්ස් එක කරලා මේ ආර්ට් වර්ක් එක කරන්න. දැන් බය කියන ප්‍රශ්නය සර් කොහොමද දකින්නේ සහ ඒක ඕවර්කම් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මම සර් දුන්නා.
දැන් ඔයගෙන් කියවුණා ස්ටේජ් ෆියර් කියන එක. ස්ටේජ් ඕනෙකෙන් ස්ටේජ් ෆියර් කියන එක තියෙනවා. ස්ටේජ් ෆියර් එක නැතිව නම් තමන් කරන දේ දැනගෙන තියෙනවා. හරියට පුහුණුවෙන් කරලා තියෙන්න ඕනේ. යම් කිසි පැනිලක් තියෙනවා නම් ඒ පැනිල නියම තැනට යන්න බැහැ. පැනිලට අදාළ වූ ව්‍යායාම තියෙනවා. ඒක වෙනම කරන්න ඕනේ. තමන් පල්ලෙහාට යනවනේ ඒකන වෙම උස වැඩි කිරීම ව්‍යායාම කරලා කරන ඒ තැන ප්‍රගුණ කරලා යම් කිසි තැනකට ගෙනාවට පස්සේ ඔය ස්ටේජ් ෆියර් කියන එක අඩු වෙනවා. වේදිකා බය කෙනෙක් පොඩ්ඩක් තමයි දන්නවා තාම මොකද්ද කරන්න තියෙන්නේ. ඒක තුල ජීවත් වෙනවා. සංගීතය තමගේ මුළු ශරීරය ඇතුළටම යන්න ඕනේ. මාංශ සියලු දේවල් ඇතුළට සංගීතය කියලා ඒකත් එක්ක එළියට එන්න ඕනේ. මේ සියලු දේවල් තුල පුහුණු වීම කරලා තිබ්බම බය නැති වෙනවා. ළමයෙක් විභාගයට ගියම පොඩි බයක් ඇති වෙනවා. හැබැයි පාඩම් කරලා ලෑස්ති වෙන එකනගේ බය අඩුයි. එයාගේ බය තියෙන හැබැයි අඩු වෙන්නේ ඔක්කොම තියෙන. එයා දන්නවා කොහොමද යන්නේ කියලා. නැටුමුත් ඒ වගේ. ජීවිතෙත් ඒ වගේ. තමන්ගේ ජීවිතය සාර්ථක වෙනවා නම් ওই බය වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ පිරිසුදු ගමන යනවා. අපේ ජීවිතය කියන්නේ ගමනක්. අපි හැම වෙලෙම කියන්නේ කෝච්චියක් යනවා ගමන. ඒ ගමනේ තුල ස්ටේෂන් තියෙනවා යම් කිසි දේවල් වෙනවා. ඒ හැම දෙයකම මොන දීගෙන ඉස්සරහට යනවා. කිසි කෙනෙක්ගේ මේ ගමන මේ හරි සෞම්‍ය හරි ලස්සනට යන මැදදී එක්ක කම්කටොළු වලට මුණ දෙන්න වෙනවා. ඒවට ලෑස්ති වෙන්න. ඒවට මෙටීරියල් තියෙනවා. හරි අපි ඔතනින්ම ඔහොමම ඉස්සරහට යමු. දැන් අපිට තියෙන අපි ඔය කතා කරමු ප්‍රශ්නෙත් එක්ක අපිට සියලු දෙනාටම වගේ තියෙන ඕකටම කනෙක්ටඩ් ප්‍රශ්නයක්. ඕකටම සම්බන්ධ දෙයක් තමයි මේ අපි යමක් කරන්න ගියාම අපිට තියෙන අපි දැන් ඩිසිෂන් එකක් ගන්න ඕන. දැන් අපි අපේ ජීවිතේ අපි කියමු අලුත් රස්සාවකට යන්න වෙන්න පුළුවන්, අලුත් දෙයක් පටන් ගන්න වෙන්න පුළුවන්, බිස්නස් එකක් කරන්න යනවා වෙන්න පුළුවන්. අපි මේ ඩිසිෂන් එක ගන්න ඕනේ. ඒක අපේ ඩිසිෂන් එකක්. නමුත් ඒ ඩිසිෂන් එක ගන්න අපිට හරියාකාරව කොන්ෆිඩන්ස් එකක් නැති වෙන්න පුළුවන්. ඒ ඩිසිෂන් එක ගත්තොත් මොනවද වෙන්නේ කියලා බය හිතෙන්න පුළුවන්. ගන්න මේ ප්‍රශ්න නිසා අපි හිතනවා නෑ මේ ඩිසිෂන් එක ගන්න දැන් මේ වෙලාව. නැත්තම් අපි ගන්න ගත යුතු නෑ. තව පොඩ්ඩක් කාගෙන් හරි අහලා කරමු වගේ කරලා කොහොමද මේ වැඩේ අතපසු වෙන්නේ. දැන් ඒක වෙලත් නෑ. ඒ වැඩේ වෙලත් නෑ. එතකොට මේ වගේ තත්ත්ව ඔබතුමාටත් කලා ජීවිතේදී ගොඩක් ළමයි ඇවිල්ලා මේ වගේ ප්‍රශ්න කියනවා ඇති. ඇඩ්වයිස් එකක් විදිහට කොහොමද අපි මේ ප්‍රශ්නයක් ඉස්සරහදී කොහොමද හරි කොන්ෆිඩන්ස් එක ඇතුව හරි ඩිසිෂන් එකක් ගන්න අපේ මනස හදාගන්න. අර මුල කිව්වා තමන් නායකයා වෙන්න. තමන්ව අනුකේකලන් අඳුරන දැන් තමන් උඟක් වෙලාට වෙන වෙනම දන්නවනේ. මොන දැක්කම දන්නවා. මෙයා කොහොම කෙනෙක්ද මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා දන්නවා. ඉස්සෙල්ලාම කරන්න තමන්ව හොයාගන්න. ඒක ටිකක් අමාරුයි. තමන්ව හොයාගන්න තමන් දන්න දේ තමන් නොදන්න දේ. තමන් නොදන්න දේ කියන කැල අයින් කරලා තමන් දන්න දේවල් වැඩි වෙන්න පටන් ගත්තාම ඔය ඩිසිෂන් ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ. ඩිසිෂන් එක ගන්නකොට තමන් දන්නවා තමාට මේක කළ හැකිද කරන්න පුළුවන්ද බැයිද කියලා. තමන් දන්නවනේ තමන් මේ දෙකේ. දැන් අපි ඉහළින් කාට හරි ගීතයක් ගායනා කරනකොට අතුලෙන් දන්න මේ රේන්ජ් එකට මට යන්න බෑ කියලා. ඉතින් හොඳ ගායකයෙකුට ඒ රේන්ජ් එකට යන්නේ නැහැ. අපිට බිල්ඩ් එකෙන් පයින්ද කිව්වොත් තමයි සමහර වෙලාව ඉන්නවා පනින්න පුළුවන්. අපි දන්නවා ආටිස්ට්ලා ඉන්නවා කියන්නේ ස්ටන්ට්මන්ලා සමහර වෙලාවට පනින්න බෑ. හැබැයි තමන්ව අඳුරගෙන තමන්ට හැකි දේවල් ඔක්කොම දැනගත්තොත් තමන්ට ඩිසිෂන් එකට යන්න ලීසි. නොයා ඉන්න එකත් හොඳයි. ඒකට තමන්ව අඳුරගෙන තමන්ට බැරි දේවල් ප්‍රගුණ කරන එක තමයි සාමාන්‍ය කළ යුතු. අපි දරුවෙක් නොදන්න දේවල් තමයි කරන්නේ. අපි නර්තන ගුරුවරු විදිහට අපි තවත් භාෂාවක් නෙදෙන්නේ. another language. අපි තවත් නර්තනය කියන භාෂාව මේ දෙන්නේ. මේ භාෂාව ඉතා වැදගත් මුළු ජීවිතේටම. ඇත්තම කියනවනේ බස් එකෙන් පයින්නත් වැදගත්. සමබර වෙනවා ශරීරය. තමන්ගේ ශරීරය කියන්නේ මොකක්ද කියන සම්බර වෙනවා. අපිට ඕනම දෙයක් අපේ දැන් මෙහෙම මම මේ පොඩි කතාවල් තුනක් යන ફોකසින් රේන්ජ් එකට යමක් කිරීම සඳහා දැන් ගත්තොත් එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොම දෙනා කපුට අර ගුරුලියෙතුට ගල් පොඩි ගල් දාලා වතුර උඩට නිකන් මේ කියන්නේ ඒ කපුටගේ ඉවසීම කියනවා. පුදුම වෙහෙස දරන්න ඕනේ මේ ගලෙන් ගල හොයන්න ඊට එකම ෂේප් එක හොයන්න ඕනේ. අවධානය හොඳට තියෙන්න ඕනේ. මේ දේවල් තිබ්බොත් කපුට එකෙන් ගලෙන් ගල දාලා වතුර ටික උඩට යන වතුර ටික බොනවා. ඉතින් අපිටත් අපේ ජීවිතේ මහන්සියයි වෙහෙස දරලා අපිට ફોකස් වෙලා අපිට හැමදේම කරනකොට කපුට වතුරෙන් ගත්තා වගේ ගන්න පුළුවන්. ඒ වගේ තමයි පොඩි දේවල්ට අවධානය යොමු කරන්නත් එක ලොකු දෙයක් ගැන පමණක් ફોකස් වෙලා ඉන්න. හරියට කොකා වගේ. කොකා වතුරේ ඉන්නකොට කොච්චර පොඩි මාළු වටේ කරමුණත් කොකා හෙල්ලෙන්නවත් නැහැ. මොකද කොකා ඉන්නවා ફોකස් වෙලා ලොකු මාළු කියන එක. ලොකු මාළු ආපදා ටක් ගාලා ගන්න. ඒ ફોකස් ඉන්නවලු. මේ සත්තු කරන වැඩ නේ. අනික එක බල්ලා ඇස් පියාගෙන නිදි වගේ හිටියට කන්ද කරලා අවධානය තියෙන මුළු ගෙදර වටේම අවධානය තියෙන. ඉස්සෙල්ලාම ඔහුට හෙන්න. පුදුමාකාර අවධානයකින්. ඉතින් මේ අවධානයයි පොඩි දේවල් වලට වෙහස මහන්සි වෙන්නේ නැතුව තමන් මහන්සි වෙලා හැම දෙයක්ම ෂේප් එක හදාගත්ත තමන් බුද්ධියට ඒක අරගෙන ඉන්න පුළුවන් තමන්ට මේ ගමන යන්න ලේසි. ගමන යන්න පුළුවන්. කාටවත් මේ ගමන යන්න බැහැ කියලා එකක් නැහැ. බැහැ කියන එක තමන් දාන එකක්. තමන් හැම්බෙන්නේ දැන් මගේ පවුල් වල නර්තනය කියන එක ගෑවිලා තිබුණා. කොහෙවත් තිබුණේ නැහැ.
මගේ සමහර නෑදෑයන්ව විරුද්ධත් වුණා නැතුණට. හැබැයි මට බැහැ කියලා දෙයක් තිබුණේ මම ඒ ගමනේ ගියා. ඒ ගමනේ යනකොට මම යම් චිත්‍ර අඳින්න පටන් ගත්තා. මට එකපාරට චිත්‍ර අඳින්න පුළුවන් වුණා. කොස්ටියුම් ඩිසයින් කරනවා. මම කොස්ටියුම් ඩිසයිනර් මට උගන්වනකොට මම මේ මගේ අතින් ඇඳෙන පස්සේ ඒක ඉක්මනට අඳපම් බලාගෙන ගියාම අපේ පන්සලක් ඇඳලා තියෙන අපේ අත්තා කෙනෙක්. එහෙනම් පවුලේ කෙරවලක තියෙනවා. හැබැයි කිසිම දෙයකට බය නැතුව යන එක තමයි යන්න ඕනේ. මට මේක බෑ මට මේක කරන්න බැරි වෙයි කියලා නෑ. හැමදේම කරලා තියෙන මිනිස්සු. මිනිස්සු කරලා තියෙන. හුඟක් දේවල් කරලා තියෙන්නේ ඉස්කෝලේ අධ්‍යාපනයෙන් පස්සේ. අපි ඉස්කෝලේ අධ්‍යාපනයෙන් පස්සේ මමත් මේ දේ කරන්නේ. පස්සේ ඒ කාලේ සීමාව තුර තමන් හැම කෙනෙක්ම උඩට ගිහලා තියෙන එක නම් එහෙමයි නේද? කවදාවත් අඩියක් පස්සට තියන්නේ නැහැ. තමන් අලුත් දෙයක් කරන්න පටන් ගන්න, නිර්මාණයක් කරන්න පටන් ගන්නවා. අද මුළු ලෝකෙම සනත් ජයසූරිය ගැන කතා කරන වෙන කඩාගෙන වෙන විදිහකට ආවා. ලෝකෙම කතා කරනවා. ගියේ නැත්නම් කතා කරන්නේ නැහැ. තමන් කඩාගෙන වෙන පැත්තකට යන්න ඕනේ. ශෛලිය වෙනස් කළ යුතුයි. අනිවාර්යයෙන්. හැබැයි වෙනස් කරන්න තමන් දැනගෙන තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න විදිය බැලුවොත් තමයි අපිට අවුරුදු 50 70 කට විතර කලින් උගන්වපු ක්‍රමවේදනේ තාමත් යන්නේ නැටුම. පාසලත් සමහරට ඒ ක්‍රමවේදය යනවා ඇති. අපි වෙනස් විය යුතුයි. ළමයා සිතන විදිය වෙනස්. අපිට ලැබෙන දේවල් නැත්නම් අපි ෆෝන් එකෙන් දකින විදිය වෙනස්. දැන් මම නර්තන ශිල්පියෙක්ද නර්තන වෙන එක හානියක් යනවා. මම මේ එක එක රිට්‍රීට් වෙනවනේ. හෑන්ඩ් ෆෝන් එක බලාගෙන ගුරුවරයා හෑන්ඩ් ෆෝන් එක දීලා හෑන්ඩ් ෆෝන් එක ළමයාට දෙනවා. ළමයා හෑන්ඩ් ෆෝන් එක බලලා ඒක ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරන නටනවා. කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. හෑන්ඩ් ෆෝන් එකේ ෆ්‍රේම් එක පොඩි. මුළු ශරීරයම සංකෝචනය වෙනවා. ශරීරයෙන් පොඩි වෙනවා. ඩාන්ස් කෙනෙක් කියන්නේ ඕපන් කරන එක. ඒ ඕපනින් ඔක්කොම ඒ අරගෙන පුරුදුලා. ඊට පස්සේ නටන්නේ මේම පොඩි වෙලා ඔක්කොම. මොකද බලාගෙන හෑන්ඩ් ෆෝන් එක දිහා. අපිට බුද්ධිය තියුණු හෑන්ඩ් ෆෝන් එකෙන් ආවට ඒක සම්පූර්ණයෙන් ඔළුවෙන් අයින් කරලා ලෝ කරන්න. කණ්ණාඩියක් ඉස්සරහා නටනවා කියන එකේ හානියක් තියෙනවා. කණ්ණාඩියක් කියන්නේ Taman ඉන්න තැන ඉඳන් අඩි 3ක් නැත්නම් වැඩි වුණත් 6ක්. 3ක් එතනට ගිහලා 3ක් අඩි 6ක්. අපි අඩි 6කට පමණයි ෆෝකස් අපේ ඇහි කාචය අඩි 6කට පමණයි හදලා මුළු ශරීරයේම අඩි 6කට ප්‍රොජෙක්ෂන් එක යන්නේ. ප්‍රොජෙක්ෂන් එක view යාර අඩි 100ක් නෙවෙයි 100ක් 200ක්. ඇත්තම ගානක් ඇහැර ප්‍රොජෙක්ෂන් එක වෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදවල පාසල් තුලින් කියවෙන්නේ නැහැ. මම දන්නේ නැටුම් පන්ති වල කරනවා දන්නේ කෙරෙනවා අඩුයි. අඩු හින්දා අපි එක රාමුවක හිර වෙනවා. අපිව පහු කරගෙන යනවා අනික් රටවල. අපිව පහු කරන්න බෑ කිසිම රටක. අපි කණ්ඩායමක් විදිහට එක එක තරගවලට ගියම් ප්‍රථම ස්ථානය අරන් ආවා. 10 දෙනෙක්ගෙන් පමණක් අරගෙන 100 200 කියන ඒගොල්ලන්ගේ රටවල් 99කින් කණ්ඩායම 175කින් ඒ ප්‍රොඩක්ට් එක හරි වෙන්න ඕනේ. මොකක්ද මම ගත්තේ තේමාව සීනියා පොඩිය. සිංහයා හිටිය පාටවලට එකේ තේමාව ගත්ත තේමාවත් එක්ක ගහලා දැම්මා. අපි බෙරේ කවුරුත් අහලා නැහැ. අපේ ශාස්ත්‍රය අහලා නැහැ. දැකලා නැහැ. දැක පුදුම්බිරපත් වෙච්චම අනිවාර්යෙන් උඩට එන්න පුළුවන්. ඉතින් මේ මෙතන ජාතිය අර කිසිම දෙයක් නැහැ. අපි මෙහෙම එනකොට සිංහයා අඳගෙන හිටියගෙන ඔසවක් ගත්තේ එල්ඩීටී කෙනෙක්. ඔසවලා ගත්තා. ගෞරවය. හැබැයි ඒ බය නැති හින්දා අයියෝ අර කණ්ඩායමේ 50ක් ඉන්න අයියෝ අරකේ 75ක් ඉන්න මේකේ 150ක් විතර කණ්ඩායම් තුනක් තියෙනවා 10 දෙනයි අපිට ටිකට් හම්බුනේ 8යි දෙකක් මම සල්ලි දීලා ගත්තා බය වෙන්න එපා කිසිම වෙලාවක Tamanට ගමන යන්න පුළුවන් මෙතන නටන්න ඉඩමදි කියලා දෙයක් නැහැ Taman හිතන්න ස්කේල් කරගන්න Tamanගේ ඉඩ පොඩි නම් අඩිය බෙදලා ස්කේල් කරලා අඩිය කියන එක වේදිකාවේ අඩි පාට හදා ගන්න අඩිය කියලා හදා ගන්නවා අපි ඒ කාමරේ හදාගන්න අඩියට හදලා ඒ අඩිය ස්කේල් කරන්න පහෙන් වැඩි කරලා වේදිකාව අපිට ග්‍රවුන්ඩ් එකේ 3000ක් දාලා ස්කේල් කරන්න පුළුවන් වේදිකාවට ස්කේල් කරන්න අමාරු නෑ හැබැයි අයියෝ මගේ ගෙදර මේ කාමරේ පොඩි අයියෝ මට වදිනවා අනේ උඩ පයින්ට බෑ ෆෑන් එක වදිනවා මේ ඔක්කොම එක්ස්කියුසස් නොකිරීමට එක්ස්කියුසස් කරන්න පුළුවන් කිසිම දෙයක් කරන්න බැරි ඒගොල්ලන්වත් ඉන්නවා යම් ගමනක් ගියේකම අපිට ලයිට් නෑ අපිට පාඩම් ගන්න. කුප්පි ලාම්පෙන් පාඩම් කරලා පාස් වෙච්ච එකලන් ඉන්නවනේ. අපි අදටත් අහනවනේ. හැබැයි සමහරෙන් අපිට එළියේ නෑ. අපිට මේක නෑ. අරක නෑ මේ excuses. excuse එකක් දෙන්න බෑ. හැම වෙලේම ගමන අඩි ඉස්සරහට තියන්න, පස්සට අඩියක් තියන්න ඕනේ. ගමන ඉස්සරහට තිබ්බ අනිවාර්යෙන් ඉස්සරහට යන්න පුළුවන්. මම ගියා නම් මම හැම වෙලේම මගේ ජීවිතේ එක දෙයක් මම කරන හැම වෙලේම ඇයි කියන එකට උත්තරේ දෙනවා. දැන් අපිට මේ කතා කරපුවා මේකට ගිහානේ මට කතාර ගිහන් කතාන මම ඇයි කියන එකට උත්තරේ දීලා තමයි යාට උත්තරේ දෙන්නේ. ඇයි මම මේ කරන්නේ? කවුරු හරි මට මේ දැන් මීටිමත් තියෙන අනකට මේ මීටිමට යන්නේ ඇයි? දැන් අද 5ට 6ට එකක් තියෙනවා. ඇයි මම 6ට යන්නේ? උත්තරේ හොයනවා. දැන් මොකක් අනේ අපි යම් දාන චිත්‍රපටේ ඇයි මම මේ චිත්‍රපටිය බලන්නේ? මොකක්ද මේ චිත්‍රපටියේ තියෙන්නේ? ඇයි මම මෙතනට යන්නේ? ඇයි මම මේ පාටියට යන්නේ? ඇයි මේ යාළුවොත් එක්ක මම ඇයි මම මේක අහන්නේ? ඇයි කියන එකට උත්තරේ හොයාගත්තොත්
තමාගේ ජීවිතය සාර්ථක වෙනවා. ඔය ඇයි කියන එකට උත්තරේ හොයාගන්න එතකොට තමයි හුඟක් දේවල් යන්නේ නැති. ඇයි කියන උත්තරේ හොයාගන්න. හැම දෙයකම ඇයි මෙතන දැන් ඔයගොල්ලෝ දැම්ම හිතන්න. ඇයි උගන වාඩි වෙලේ. යමක් ලබා ගැනීම සඳහා. අම්මා කිව්වට නෙවෙයි. යමක් ලබා ගැනීම සමාට කොට හේතුවක් ඇති. ඇයිට උත්තරේ තියෙනවනම් ඉන්නවද? ඇයිට උත්තර නැත්නම් ඉන්නේ නැහැ. තමයි ලබා ගන්න. ඇයි අපි මේක කරන්නේ? ඇයි? ඒක තමයි හොයාගන්න අමාරු. ඇයි මම මේ ෂර්ට් එක අඳින්නේ? ඇයි මම හැබැයි ඇයි එකට උත්තරේ හොයාගන්න ඕනේ. ඇයි මම නිල් පාට අඳින්නේ? ඇයි මම රතු පාට අඳින්නේ? ඇයි මම කොළ පාට? මම නිකමට කියන ගමන් කරන ස්පීඩ් එකට කියන්නේ ෆ්‍රීකවන්සි කියන්නේ ෆ්‍රීකවන්සි මනින්නේ හර්ට්ස් වලින්නේ. අපි හර්ට්ස් වලින් මයින් කියන්නේ පාට කියන්නේ ඇහැකට යන දුරනේ. යන වේගය යනුනේ. ඒ වේග වලින් හර්ට්ස් වලින්නේ. ඒතර ටෙරාහර්ට්ස් 430යි රතු. ටෙරාහර්ට්ස් 430යි ටෙරාහර්ට්ස් රතු යන වේගය මම කියන්න කරන්නේ. කොළ පාට ඊගාටන කොළ පාට ටෙරාහර්ට්ස් 550යි. නිල් පාට ටෙරාහර්ට්ස් 650. ඒ කියන්නේ නිල් පාට දුවන රතු පාටට වැඩියෙන් අපි කවුරුත් එක හිතුවේ නැහැ. ඒ ඇයි කියන එකට උත්තරේ හොයපු ඉන්න. නිල් පාට ඇයි ගමන් කරන වැඩි. නිල් පාට මොකද කූල් කලර්. ෆාස්ට් යනවා. කූල්. රතු පාට හේවි බර පාට බර වේගය අඩුයි. හැබැයි ඔක බලන්න නැතුවනේ. ඒක හෙව්වොත් ඇයි මම රතු අඳින්නේ? ඇයි අර නැටි මල් වල රතු යන්නේ? ඇයි අර වලට නිල් යන්නේ? කොස්ටියුම් ඩිසයින්ස් එක දන්නවා. ඩිසයින් මම දන්නවා දැනගන්න ඕනේ. ඇයි මට නිල් අඳින්න රතු අඳින්න කියලා. ඒතකොට ඇයි ඒකට උත්තරේ හොයාගත්තම තේරෙනවා අනේ දෙයනේ මේකනේ හොයලා තියෙන්නේ. කොළ පාට වේගය වෙනස්. ඒක හර්ට්ස් වලින් මයින් කරනවා. මේ විද්‍යාවනේ શબ્දෙත් එහෙම ලෝ කතා කරන එකට පව එක වැඩි. හයි කතා කරන එක නිකන් පොඩි ළමයි. එහෙමත් නැත්නම් බුද්ධිය මදි කියලා කියනවා. හයි කතා කරන. හැබැයි ලෝ කතා කරන එක නෑ. කැලෑවේ සත්තු ටික ගන්න. හයි කතා කරන්නේ නාරී ඔය වගේ කරන්නේ ලෝ කතා කරන්නේ සිංහයෝ. එතනින් තමයි ගන්න පුළුවන්. පිළිමිත් එම නළුව ගන්න ලෝ කතා කරන රවීන්ද්‍රන් දෙන්නේ. තරුණයෙක් ළඟ හේමාරණ සිංහ ලෝ කතා කරන. මට හයි කතා කරන නම් කියන්න ආස නෑ. හැබැයි හයි කතා කරන කට්ටියකුත් ඉන්නවා. ඉදිරියට යන්නේ නැහැ. ලෝ ඇයි කියන එක හොයාගත්තා. හඬ ඇයි ගමන් කරන විදිහ ලෝ කතා කරනවා. පිරිසිදුකම. ඔය zoom වල තව එකක් තියෙනවා නේද શબ્ද. දැන් අද මම කතා කරන මයික් එකක් එක නේ. අපි zoom ගන්නකොට මම පොඩි මයික් එකක් තියාගන්න. ඒ කියන්නේ මගේ හඬ නිවැරදි විය යුතුයි. හර්ට්ස් ගන්න හරි විය යුතුයි. කනට මිහිරි වගේම අමිහිරි શબ્දෙත් තියෙනවා. අපි ටකරම පුරපම අහගෙන ඉඳගෙන කනට දෙනවා. ඒක ළඟට එන අපේ කටහඬ හොඳ නැත්නම්. ඉතින් අපි දැනගන්න ඕනේ පහලින් කතා කරලා මයික් එකක් අරගෙන කියලා කතා කරන්න. හදාගත්තම අපි zoom එකෙන් කතා කරන විදිය හරියන්නේ. vocal voice එක නැහැ නේ කියලා. zoom එකේ voice එක zoom mic එකක් දාලා දැන් තියෙනවා zoom mics තියෙනවා එක එක brands වල හරියම පොඩි ගානකට තියෙනවා. එකෙන් කතා කරලා යන්නේ. අපි දන්නවා අපිට මිනිස්සු හුඟක් වෙලාවට කියන hand phone එකෙන් හුඟක් වෙලා ඈත් වෙන්න කියලා. ඇයි කියන එක හෙව්වද ඒකට. hand phone එකකින් radiation කියන එක යනවා. radiation ඔයගොල්ලෝ අහලා ඇත radiation එනවා කියලා තියෙනවනේ. radiation කියන term එක කියන hand phone එකම. දුරක රේඩියේෂන් මීටරයක් ඔකරන්න ගන්න පොඩි ගානක් තියෙනවා කඩෙන් ගන්න උනා. අරගෙන යන්න මයික්‍රෝ oven එක ඔෆ් කරලා තියෙනවනේ යනවා කහ පාට කට්ටට ඒක යනවා. මයික්‍රෝ oven එක ඔන් කරපුවම රතු පාටට යනවා. මේ රේඩියේෂන් එක රතු පාටට යනවා. ෆ්‍රිජ් එක පිටිපස්සේ රතු පාටට යනවා. රේඩියේෂන් මීටරයෙන් පෙන්නන රේඩියේෂන් ශරීරයේ අන්තිම නරක දෙයක් ශරීරයට. හෑන්ඩ් ෆෝන් එකෙන් අපි වැරදි රේඩියේෂන්ස් අපේ ශරීරයට ගන්නවා. ඉයර්ෆෝන්ස් හරහා අපි ගන්නවා. ඒකට අයින් වෙච්ච එකම පොසිටිව් දේවල් ගැන හිතන්න ඕනේ පොසිටිව් දේවල් අහලා එළියට යන්න. හෑන්ඩ් ෆෝන් එකත් එක්ක අපි ඉන්න ඕනේ නේ. අපි ඒක ටකස් කරේ රේඩියේෂන් නැති වෙන දේවල් අපි කළ යුතුයි. හෑන්ඩ් ෆෝන් එකෙන් මට ගැලවෙන්න බෑ. අපි ඉගෙන ගන්න හෑන්ඩ් ෆෝන් එකෙන් අහන්නේ තිය සමහරට වෙලාවට ඕගලන් දැන් ඉන්නේ හෑන්ඩ් ෆෝන් එකෙන්. හැබැයි මේ වැනි දේවල් අපේ හෑන්ඩ් ෆෝන් එකෙන් ජංග දුරකථනයෙන් ඉන්න ඕනේ. හැබැයි ඊට පස්සේ මේ නරක ෆ්‍රීකවන්සි එක අතුල් දාගත්ත එක අපි නැති කරගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. ෆ්‍රිජ් එක කිසිම දායකට අඳ පැත්තට හරවලා තියන්න ෆ්‍රිජ් එක පිටිපස්ස රේඩියේෂන් තනිකර ඔළුව ඇස්සේ. චූටි දේවල් තියෙනවා. අපි කියනවා වාස්තු විද්‍යාව කියලා තියෙනවා උතුරට ඔළුව දාන්න එපා කියනවා. ඉතින් වාස්තු විද්‍යාව උතුරට ඔළුව දැම්ම කියලා උතුරට දාන්නේ නැහැ. ඇයි කියලා හොයන්නකො. උතුරට යනකොට මැග්නටික් පවර් එක උතුරට වැඩි. මැග්නටික් පවර් එක වැඩි වෙච්චම කාන්දම් බලය වැඩි වෙච්ච එක මං හිස්සට හොඳ නැහැ. ඒ හින්දා ඒක වෙන්නේ. ඒකට ඇයි කොහෙද හොයන්නේ? ඊසාන දුර තියන්නේ ඒ මම වාස්තු වැදින්න. ඒ කතා කරලා ඒ හැමදේම මම වරකට ඇයි කියන්නේ. වාස්තු විද්‍යාවේ කොරියෝග්‍රැෆි නැටුම් කොරියෝග්‍රැෆි අතර කිසි වෙනසක් නැහැ. දෙකම එකයි. ගෘහ නිර්මාණ ශික්ෂණ ආකිටෙක්චර්ත් එකයි වාස්තු විද්‍යාවත් එකයි නාට්‍ය නිර්මාණෙත් එකයි කොරියෝග්‍රැෆි. ඔක්කොම කරන ශක්තියින් දෙන්නේ ඉස්සරහට.
සර් අපි ඉන්නේ ඊටාම ඉන්ටරෙස්ටිං තැනක අපි මම මේ ෆ්ලෝ එක කැමති නෑ මම ඒකයි මේ සර්ට කතා කරන්න දීලා තිබ්බේ නමුත් අපිට ප්‍රශ්න කිහිපයක් ආවා අපේ මේ අපිට සම්බන්ධ වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ගේ එක කාරණයක් තමයි මේ ගුරුවරයෙක් විදිහට ඔබතුමාගේ ජීවිතය තුළ මේ නායකත්වය සහ කළමනාකරණය කියන දෙක අතර ඝට්ටනයක් තියෙනවාද ඒක ඔබතුමා කොහොමද දකින්නේ කියන කාරණේ අපි එතනින් පොඩ්ඩක් පටන් ගන්න ඉස්සරහට යන්නේ කියන්නේ ඇත්තටම දැන් අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි ඔබතුමාගේ ජීවිතය තුළ ඔබතුමාට කියන්නේ එලීට් ක්ලාස් එකේ ඉන්න ඇක්ටර්ස් ලාගේ ඉඳලා කියන්නේ සම්පූර්ණයෙන් නර්තනය බැරි අලුත්ම මේකට එන ළමයි පවා හම්බෙන භූමිකාවක් ඔබතුමායි. එතකොට මේක ඇතුලේ ඔබතුමා ගුරුවරයෙක් වෙන්න ඕන, ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න ඕන, මැනේජර් කෙනෙක් වෙන්න ඕන. ඒ සියලු ඒ කියන්නේ රෝල් ඔක්කොම කවර් කරන්න ඕන. ඉතින් මම හිතන්නේ හොඳම ප්‍රශ්නේ අහන්න පුළුවන් කෙනෙක්ගෙන් තමයි අපි මේ ප්‍රශ්නේ අහන්නේ. ඇත්තටම කොහොමද මේ චැලෙන්ජ් එක බාරගන්නේ? නායකත්වයේ කළමනාකරණය කරනවා කියන්නේ මගේ උදාහරණ දෙන්න මම හිතන හුඟ දෙනෙක් අහලා ඇති රිදීරයක් කියලා සංදර්ශනයක් කරන දැන් මම අවුරුදු 20 වෙනකන් උදාහරණ 18 19 20 රිදීරයක් සංදර්ශනය පමණයි. ඒක උඩින් මම එන්න මොකද ඒක ගැන ඔයගොල්ලෝ අහලා දෙන්න. අමාරුම කට්ටියක් ඉන්නේ කළමනාකරණය කරනවා. චිත්‍රපටි නළු කියන්නේ කොහොමද අමාරුයි. මොකද? VIPs ලා කලා ශිල්පී ඉතාම අමාරුයි හැන්ඩල් කරන්න. හැබැයි මැනේජ්මන්ට් එකයි ලීඩර්ෂිප් එක ගන්න මම ඉස්සෙල්ලා බලන මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා. මම කිසිම වෙලාවක ඉන්දියානු චලන ගත්තේ නැහැ. ඉන්දියානු ගීතයක් ඇරෙන්න අපේ ගීතයකට අපි ඉන්දියානු චලන ගන්න. ඉස්සෙල්ලා මම හොයාගෙන අපිට කියලා ආවේනික වූ චලන තියෙන මේ නළුනේ. මම ලීඩර්ෂිප් එක එන විදිහ කියන්නේ. මම මේ දේ දන්නේ නැත්නම් මම කරන්න මට කරන්න බැයි නම් ඒ චලනේ මම කියන තත් පහකට ගණන් ගන්න නැහැ. මම කියන්නේ එම නිසා මම ගන්නවා. අපි දාන දැන් නැති වෙලා ගියවනම් විජේ කුමාරතුංගගේ චලන තියෙනවා. චිත්‍රපටය එයාට ආවේනික චලන තියෙනවා. ජෝ අබේක්‍රමට ආවේනික චලන තියෙනවා. මාන්නි ෆොන්සේකාට ආවේනික චලන තියෙනවා. හරිම අමාරුයි මාන්නයක්ගේ චලන වගේම එච්චර දක්ෂ නිලියක් හොයන්න ඉතාමත්ම අමාරුයි. මොකද හැම පට ගාලා වෙනස් වෙනවා. රවීන්ද්‍ර රන්දනන්ගේ චලන තියෙනවා. ඕකෙත් හොයන්න ඉතාම අමාරුයි. කිසි කෙනෙක් ඔයගලන් දැකන රවීන්ද්‍ර රන්දන ඉමිටේට් කරනවා. අනුකරණය කරන මොකද ඌ අල්ලන්න අමාරුයි. දක්ෂයි. මේ වගේ සියලුම නල්ලනවා. හේමාල් ගත්තක් තියෙනවා, මහේන්ද්‍ර පෙරට ගත්තක් තියෙනවා, ඩීල්හානි සංගීත කවුරු ගත්තොත් ඒගොල්ලන්ට ආවේනික චලන තියෙනවා. මම මේ කියන්නේ අවුරුදු 10කට 15කට විතර කලින් ඒ චලන ඔක්කොම නැති වුණා. මේ ආටිස්ට්ලාගේ චලන සියල්ලම නැති වුණා. ඉන්දියන් සිනමාව අපි කරන්න පටන් ගත්තා. රිතික් රෝෂන් වගේ නටන්න පටන් ගත්තා. අරයා වගේ නට ළඟකටවත් කිට්ටු වෙන්න බෑ. දැන් ওই ටයිගර් කෙනෙක් පිටිපස්සේ නටනවා හිතන්නවත් බෑ. තමන්ගේ තියෙන චලන ඔක්කොම අයින් කරන්න පටන් ගත්තා. හැබැයි මට බලයක් තියෙනවා මේ විෂය මං ඉන්න හින්දා ඒගොල්ලන්ගේ චලන විදිහට ගන්න. ශ්‍රියානි අමරසේනගේ චලන විදිහට ගන්න අයිතිය තියෙනවා. මං මේ චලන අරගෙන තමයි මේක නිර්මාණය කරගෙන යන්නේ. එතකොට එයා නැතිකොට දැන් හුඟක් වෙලාවට ආටිස්ට්ලා දෙන්නෙත් එකපාරට ඉන්න අමාරුයි. අපි කවුරුහරි දෙන්නෙක් ගත්තොත් එimhe රවි මාල්නික එකක් ගත්තොත් සමහරවිට මාල්නිට එන්න බෑ. ඒතර මාල්නී කරන එක අපි ඒක මාල්නියක් ආවොත් රවි අයියගේ මම කරන්නේ. රවි අයියගේ චලන වලින් තමයි මේ නිර්මාණය කරන්නේ. කියන්නේ ඒ හින්දා තමයි ඒක ජනප්‍රිය වෙලා යන්නේ. මට අයිතිය තියෙනවා කියන්නේ මේක මෙහෙමයි ගන්න. මේ විදිහට බලලා යන්න. මොකද ඒගොල්ලන් දන්නේ ඒගොල්ලන්ට පුළුවන් චලන. Taman දන්නේ තමන්ට පුළුවන්. ඇයි දන්නේ නැත්තේ? අනුංග දෙයක් ගන්නවා. අනුංග දෙයක් කරන්න කියලා දැන් මෙහෙම ලංකාවේ දෙයක් තියෙනවනේ. ඔයගොල්ලන් දන්නවනේ ඔයගොල්ලන් ගියාම අපි දකින ටේලර් සාප්පුව දකින්නවනේ. ඒ ටේලර් සාප්පුවේ ඇඳලා ඉන්නේ කවුද? ශාරුක් ඛාන් සූට් එකක්. කඩේ මුදලාලි දන්නවා මේ මිනිස්සු හරි මෝඩයි කියලා. ඒගොල්ලන් දන්නවා කඩේ ඇවිල්ලා ටේලර් සාප්පුවට මෙන්න මේ සූට් එක මහපුවම හිතන්නේ ශාරුක් ඛාන් වගේ පෙනෙයි කියලා හිතාගෙන තමයි දාන්නේ. ඉතින් සමහර ඒගොල්ලන්ගේ හිතනවා ශාරුක් ඛාන් වගේ එළියට එන්න. ඇයි අපි වෙන කවුරුහරි වෙන්නේ? තවත් ඉන්න ඓශ්වර්ය රායි. ඓශ්වර්ය රායිගේ බෙල්ල දිගයි. මම උගන්වන්න තියෙනකට. බෙල්ල දිග. හොඳ දිග. එතකොට එයාට එන මාලේ සාමාන්‍ය හුඟා දිග නැති එකට ගැලපෙන්නේ. හැබැයි අරයාගේ මූණ දාපම අරයා ගිහින් තෝරලා ගන්න. සමහරවිට ගැලපෙන ඒවා වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක දිගේ ගොඩාක් එහාට මෙහාට යන්න බෑ. මූණක් ගත්තාම මූණේ හැඩ තියෙනවා. රවුම් හැඩ තියෙනවා, හතරස් හැඩ තියෙනවා, දිගැටි හැඩ තියෙනවා, පල්ල හැඬුකු හැඩ තියෙනවා. මේ මූණ ඔයගොල්ලෝ ඔක්කොට මට මෙතන හැඩ ඔක්කොම පේනවා. හැඩ පහක් තියෙනවා. ශරීරයේ හැඩ තුනක් තියෙනවා. ශරීරය හැදෙන මම ජාති කරන්න බෑ. ඒ මූණ හැදෙන නලල පිහිටන විදිය, නාසයේ පිහිටන විදිය. මේ ඔක්කොම අඳුරන අපේ සබ්ජෙක්ට් එක දන්නවනම් නායකත්වයක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් දන්නවනම් පමණයි. ඔයගොල්ලන්මුත් සබ්ජෙක්ට් එක දැනගන්න. අපි මේකප් ආටිස්ට්ලාට කියලා මේකප් ගන්න හුඟ දෙනෙක් එක මේකප් එක ගන්න. ඒක බැරිදි. ඔය හැම එකනාගේ මූණ වල වෙනස්. නාසය වල වෙනස්. සමහර එක නාසය වල කපන්න ඕනේ, සමහර එක නාය වල එළියට
ගන්න සමහර වෙලාවට කම්බුල් කපන්න ඕනේ සමහර වෙලාවට කම් කපන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේක දැනගෙන ඉන්න එක නහය කපලා ඉන්න එක නගේ නහය කපලා තිබ්බ නහයත් එක නැති වෙනවා. මෙතන කපලා අඩු වෙච්ච එක නම් කපලා ලෙඩෙක් වගේ පේනවා. මේ දන්නේ නැතුව කරන මේ හුඟක් ඔය මේකප් වල වෙන්නේ ඕකනේ. නලන හොඳට තියෙන එක නගේ නල නැති කරලා දානවා. මේ වගේ පොඩි දෙයක් මේ තමන්ගේ මූණ තමන් මේකප් කරන්නේ කොහොමද? තමන්ගේ ගුරුවරයා තමන් වෙන්න. කණ්ණාඩියෙන් බලන්න තමන් කවුද කියලා. තවත් කෙනෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අද ඇඳුම් අන්දනේ ගලන් මම කාටවත් දොස් කියනවා නෙවෙයි. අපි දවසක් මගුල් ගෙදර ගියාම දැන් ඔයගලම දැකලා තියෙනවා Facebook එක මගුල් මට දැනුම් ගන්න තේ. Facebook එකේ හරහා මනමාලි අදගෙන ඉන්න දැකලා තියෙනවනේ. ඔයගලම දැකලා තියෙන එක මනමාලි අදිනවා. ඊළඟට තරහයි බුදු මාත්‍ය මේ කරන්නේ. දැකලා තියෙනව ඔයගලම. ඒ ඉන්නේ ඔක්කොම එකම පෝස් එකනේ. ඔක්කොම මෙහෙම ඉන්නේ. එකම ඉරියව්වකින් එකම මෙහෙම ඉන්නේ. එක ඇස් වහගෙන මෙහෙම ඉන්නේ. එක අත තවත් කවුරුරි කීයක ඉරියව්වක ඉන්නේ. ඇයි තමන්ගේ ලස්සන ඉරියව්වකට තමන්ට යන්න බැරි? අපි මගුල් ගෙදරකට ගියාම උදේ ඇඳන් හිටියේ බ්‍රයිඩල් එකයි කොණ්ඩේ එමමයි හවස ඇඳන් හිටියේ. මනමා. එක මන අන්දන එක නගාවට. අන්දන එක නරකම යාට ඇඳුවා. පින්තූරේ පෙන්න මේ විදිහට කරන්න කියනවා. පින්තූරේ පෙන්න මේ. එතකොට ඇයි තමන්ගේ සුභා ධර්මයෙන් එන හිනහව තමන්ගේ බලන පැති ඒව නැචරල් ගන්න. තවත් එක්කෙනෙක්ට ඕන විදිහට කරන්න. උගත් ලොකු ප්‍රශ්නයක් වෙන්න ඕන හැම වෙලෙම තවත් එක්කෙනෙක්ට ඕන විදිහට එන්න කියලා. කොණ්ඩේ කපන්න ගියාම ඉස්සෙල්ලාම මොකද කරන්නේ? සමහර වෙලාවට මම දැකලා සුවණියක් කියලා අනේ මේ වගේ මට කපලා දෙන්න කියලා බාබට කියනවා. තමන්ගේ නායකයා තමන් වෙන්නේ බාබා නෙවෙයි. ඉස්සෙල්ලාම ඉතින් එයා අරක කපපුවම යාට ගැලපෙන්නේ නැහැ. අයි මේ වෙන කවුද බ්‍රැඩ් පිට් හරි කාට කපපු කොණ්ඩයක් ගැලපෙන්නේ නැහැ. තව එකෙන් ඉස්සෙල්ලාම බාබා කන්නේ ඔළුව අත ගන්න. හොන්දට ඔළුව අත ගාලා ඔළුවේ ෂේප් එක එයා අඳුර ගන්නට පළවෙනි අල්ලලා එයා ෂේප් එක අඳුර ගත්තට පස්සේ කොණ්ඩේ කපන්න. හැබැයි අයින කොණ්ඩේ කපන කට්ටිය අද නම් අඩුයි. අල්ලලා එයා දන්නවා මෙයාගේ හැඩේ යන්නේ කොහොමද කියලා ඔළුවේ. ඊට පස්සේ එයාගේ ෆුට් වර්ක් එක කරනවා බාව පටන් ගන්නවා කපන්න. අද හුඟක් අඩේ මොකද පොතක තියෙන එකක් මෙහෙම කරන්න කියන. අද හැම එකම වෙලා තියෙන්නේ තවත් කොහෙද දැකපු එකක් මට මේ විදිහට කරලා දෙන්න මට මේක මේ විදිහට කරලා දෙන්න. ඔය පොඩි දේවල් තියෙනවා. හැමදේම. TikTok ඉතින් බලන්න. මම බලපෑ. ඒක ජනප්‍රිය වෙන්න බෑ. දැන් මම ආනවා අපි ළමයි. දැන් ඔයගොල්ලෝ මම හරිම ප්‍රසන්ට් හරි ලස්සනට මේ මෙතන මට පේන මුණා ටික ඔක්කොම පේනවා. මම මේ කියන්නම් කිසිම දාක දැන් ඕගලන් ගියාම මගුල් ගෙවල් වලට මම ගිහින් තියෙනවා. ගියාම මනමාලි මගුල් මංගල ජෝඩුව දැකලා නැහැ. ඒගොල්ලන් එළිය මේ සෙල්ෆි ගන්න. හෝටල් එළිය මල් ගස්සස සෙල්ෆි ගන්න. ඒගොල්ලන් එන්නේ ඒගොල්ලන් පෙන්නනවා. ඒතර Facebook එකෙන් වෙන්නේ මම කියන්නේ. ඒකෙන් අයින් වෙන්න බැරිින්ද. කිසිම රහම කෑම මොකද්ද? කුස්සියට කියලා දම්කුඩ ගාලා හැලිය දාලා කන රහ නැද්ද? හැලියෙන් අරන් කන එක රහ නැද්ද? මෙන්න තරහ ගාගෙන. රහ නැද්ද? කනවනේ ඔක්කොමගේ මම අදත් කනවා තාමත් කනවා හැලි. කිසි කෙනෙක් ඕක Facebook එකේ දාලා තියෙනවා රහම කෑම. හැබැයි කෑමකට ගියාම අර කෑම දාලා මම මෙතනයි කන්නේ කියලා දානවා. ඒ හින්දා ඒක ෆේක්. කිසිම කෙනෙක් මේකප් නැතුව Facebook එකේ පින්තූරයක් දානවා. නෑ ඒක ෆේක්. නැචරල් එක නෙවෙයි ඉන්නේ. ඒක ෆේක්. හැම්බෙලේ මොනාර අලුත් අඳ ටක් ගාලා දානවා. ෆේක් එක ඉදිරියට යන්නේ ෆේක් එකල. ෆේක් වෙන්නේ මොකක්ද ෆේක් නෑ උලා හරිය නැචරල් ඉන්නේ. තමන් ඒක තමයි නායකත්වයෙන් තමන්ව නායකයා කරගන්න තමන්ව පාලනය කරන්න. ටෙක්නොලොජි කියන එක දැන් අපි තමයි ටෙක්නොලොජි පාලනය කරන්නේ. දැන් වෙනද ටෙක්නිකල් ටෙක්නොලොජි අපිව පාවිච්චි කරනවා. අපිව පාලනය කරනවා. ටෙක්නොලොජි කියන එක අපිව පාලනය කරනවා. අපි ඒකනක පාලනය කරනවා. මිනිස්සු හැදුවේ ඒක. අපි පාවිච්චි කරනවා. අපි උගන්නන ක්‍රමවේදය වෙනස් වෙනවා. දැන් මගේ සංදර්ශනයක් ගත්තා මම කොළඹ කරන සංදර්ශනය එක අනුරාධපුරේ. අනුරාධපුරේ ඉතාම වෙනස් සංදර්ශනයක්. ඒ ෆීල්ඩ් එකයි රසයි ඔක්කොම කොළඹ නාගරික පට ගාලා. ඒක අනුරාධපුරේ කරන අනුරාධපුර මේක අපි දැනගෙන තියෙන්නේ. මිනිස්සු හිතන ජපානයේ කරන ෂෝ එක නිව්යෝක් වල කරන්නේ. ටෝකියෝ කරන එක නිව්යෝක් කරන හැබැයි ඔසාකා හරි නගාය හරි කරන එක ඒක කරන්නේ. ඒව වෙනස් වෙනවා. ප්‍රේක්ෂකයන් අන්න මේ උඩ තමන් අඳින ඇඳුමුත් වෙනස් වෙනවා. අඳින ඇඳුම් අපි දන්නේ නැතුව අඳිනවා. සූට් එකක් අඳින සමහර සූට් එක වල දැනගෙන ටයි එකේ සයිස් එකයි සූට් එකේ ෆ්ලැප් එකේ සයිස් එකයි සමාන වෙනවා. මොකද දෙනෙක් ඔක දන්නේ නැහැ. ටයි එක වෙනම සයිස් එකක් කරන මේක වෙනවා. ටයි එක නවතින්න ඕන හරියට බෙල්ට් එකේ තුඩ ගාව. ඉරිමයි සම්පිය. බෙල්ට් එක ගාව. ඒ නවතින තැන. කැපෙන තැන නවතින තැන. නාර්තන ශිල්පිනියක්
හැට්ටයක් කපන්නේ හරහට. නැත්තම් හැට්ටේ උඩ යනවා. ඊදෙනේ පොඩ දානවා. හරහට කපන්නේ ඉස්සරහා පළු දෙක විතරයි. පිටිපස්සේ පළුව ස්ට්‍රේට්. ඔක හොඳ දෙනෙක් දන්නේ. ඉතින් අත උසපන් හැට්ටේ උඩ දෙන්න. හැම දෙයක් තුලම තියෙන ක්‍රමවේදයක් කරන එක. අපේ මූණ ලොකු නම් ලොකු කොලර් අඳින්නේ නැහැ. කොලර් එක පොඩි වෙන්න ඕන. අපේ මූණ පොඩි නම් කොලර් එක පොඩ්ඩක් ලොකු නර කමන්නේ. සමානයි. මූණ ලොකු නම් අපිට ලොකු කොලරක් අඳින්න අයිතිය තියෙනවා. පොඩි කොලරක් ඇඳොත් තවත් ලොකුට මූණ තියෙනවා. අපේ මූණ පොඩි නම් පොඩි කොලරක් අඳින්න ලොකු කොලරක් අඳින්න නැහැ. ඒ මූණේ ෂේප් එක අඳින්න. අපේ කඹුල ලොකු නම් සයිඩ් වන්ස් අරගෙන මේ දත්තර කමන්නේ නැහැ. හැබැයි මූණ පොඩි නම් සයිඩ් වන්ස් ගත්තොත් මූණේ පේන්නේ නැහැ. අයි මෙතන ගිහිල්ලා. මේ වගේ පොඩි පොඩි දේවල් තුල තමයි හැම අර පාට ගන්න කිව්වා වගේ තමන්ගේ මුළු ජීවිතේම මේ ඇයි කියන එක හොයන්න මං ඇයි මේ ඩයි එක මේ ගාට අඳින්නේ ඇයි මේ බෙල්ට් එක මෙහෙම අඳින්නේ අපි කියන සෙරමෝනියල් බෙල්ට්ස් කියන්නේ මඟුල් ගෙවල් වලටයි හොඳ තැන් වලට අඳින බෙල්ට් එක සාමාන්‍ය අඟලයි කාලයෙන් එහාට ගියා කියන්නේ කැෂුවල් ඒ කියන්නේ ඩෙනිම්ස් වලට අඳිනවා චීනෝස් වලට අඳිනවා මේක දැනගෙන තියෙන්නේ හැම එකක්ම දැනගෙන තියෙන්නේ ඒවා දැන් මේ කාලේ ඇත්තටම හුඟක් දේවල් මම ඉගෙන ගත්තේ මේ පහුගිය මේ ලොක්ඩවුන් කාලේ. මොකද අනික් වෙලාවට මට වෙලාවක් හම්බුන්නේ නැහැ. මට මේ වෙලාව හම්බෙන්නේ මම මාත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා. මම වැඩිපුර අඳුරගත්තා උකුලි කියන්නේ කවුද කියලා. මම වැඩිපුර මගේ දුව අඳුර ගන්න පටන් ගත්තා. මොකද මම වැඩිපුර කාලයක් ඒගොල්ලෝ ඉන්නවා. අනික් වෙලාවට අපි මැෂින් වගේ ඉන්නේ. මැෂින්. හැබැයි මේ කාලේ අහක ගියේ නැහැ. ඕගලන් සමහර මේ කාන්තාවන් පිරිම ඕගලන් ඔක්කොම සමහර ඕගලන් උයන්න පටන් ගන්නවා කියලා. සමහර වෙලාවට කරලා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේකක් තියෙනවා. ව්‍යංජන සාමාන්‍යයෙන් 3යි ගන්න. 3 තමයි හරියට බැලන්ස් එක ආහාරය ගන්නකොට වෙන්නේ. 5ක් 6ක් 7ක් ගන්න. අපි යනවා නීට එකක්. මම මස් මාංශත් එක්ක ව්‍යංජන ඒ 3 තමයි හරියට බ්ලෙන්ඩ් වෙලා. අරක කවුන්ට් යනවා. හැබැයි කිසි කෙනෙක් එක දැනගෙන බුෆේ එකට ගියොත් ව්‍යංජන જાති 7ක් 11ක් තියෙනවනේ 11න් බෙදා ගන්න. එකක්වත් තියෙන තමන්ගේ ශරීරය තුල. එළින්න හැම දෙයකම ඇයි කියන. ඇයි හොයාගන්න. මම ඉස්සර මැහුවා. මම කලිසම් අහලා තියෙනවා. මම ඉස්කෝලේ යන කලිසම් මැහුවේ මම. ඒකද මට සෙල්ලම් දාන්න බෑ මහනේ. ෂර්ට් එක නම් මහ ගන්න බෑ. කොලර් එක අන්තිම කතයි ටී-ෂර්ට් ගන්න උනා. කලිසම නම් මම නෑ. බැරි කමන්නේ මොකද කලිසම් මහන්නේ පිරිනේ. මහන්නේ මිනිස්සේ. එයා දිවිලෝකෙන් ඩොක් ගාලා වැටුවේ නෑ. මේ නිර්මාණ ඔක්කොම මෙන්න උඩින් වැටුන්නේ නෑ. කවුරු හරි කෙනෙක් නිර්මාණය කරා. ඔයගොල්ලන්වත් අන්දින හැමදාම කවුරු නිර්මාණය කරා. අද්දි එලියෙන් දාන ෂර්ට් එකේ යම් කිසි උසක් තියෙනවා. ඇතුලෙන් දාන ෂර්ට් එක වෙන උසක්. මොකද දෙනෙක් දන්නේ ඇතුලට දාන ෂර්ට් එක එලියෙන් දාපන් ලෙඩෙක් වගේ. සාමාන්‍ය ෂර්ට් එක 9 අතර ඇඟිලි 3ක් මෙහෙම ඉඳ තියෙනවා. ඊට වැඩි වුණත් ලොකු ෂර්ට්. මම මේ අහකට යන්නේ ප්‍රශ්නෙන් එළියට යන්නේ. මොකද මේ හැම දෙයක්ම අපි හොයාගන්නේ අපිත් එක්ක ඉන්නකොට. තවත් එක්කෙන ලස්සන එක අපිට ලස්සන නැති වෙන්න පුළුවන්. පාටත් එහෙම දැක්කම හැම පාටෙම තියෙනවා පිරිමි පාටක් අපි ගත්තොත් රතු තියෙනවා පිරිමි රතු පාටක් තියෙනවා ගෑනු රතු පාටක් තියෙනවා පොඩි ළමයිගේ රතක් තියෙනවා රජවරුන්ගේ රතක් තියෙනවා වහල්ලන්ගේ රතක් තියෙනවා සිංහල මිනිසුන්ගේ රතු පාටක් මේ හැම එකම එකම රතු පාට ෂේඩ්ස් වෙනස් පිරිමි රත වෙනස් ගැහැණු රත වෙනස් සමහර පිරිමි ගැහැණු රතු යනවා සමහර පිළිල පටල ගන්න තේරුමක් නැතුව සමහර ගෑනු පිරිමි රතු යනවා මේවල ශක්තියින් මේ යන්නේ දන්න මිනිහා දන්නව එනකොට මොකද අපි වැටෙනවා එක එක අපේ නහර ගත්තොත් හොඳට බැලුවොත් අපේ නහර තියෙන අපි වෝම් අපි වැටෙන්නේ වෝම් අපේ නහර කොළ පාටයි කූල් ඒගොල්ලන්ගේ නිල් පාටයි සුදු හැම තියෙන හොඳ දෙනෙක්ගේ නිල් පාට හොඳට බැලුවොත් අපේ නහර කොළ පාටන්ට ඕන නැති ඒකේ මේල් පව එකක උණුසුම් පාටක් තියෙනවා අපි කියන්නේ උණුසුම් මිනිස්සු අපි ශ්‍රී ලංකාවේ උණුසුම් අපි වින්ටර් tones තියෙනවා blue tones අපේ යන්නේ හුඟක් දුරට silver රිදි යන හුඟක් වෙලාවට ඒ tones තමයි යන්නේ මොකද අපි autumn color කියනකොට අර counter color කියන්නේ මම වෙන පැත්තකට කොහෙන්ද මම හොයාගන්නේ ඇයි කියන එකට උත්තරේ හොයාගන්න ඔයගොල්ලෝම කරන හැම දෙයකටම මේක මොකටද මේක පාඩම් කරන්නේ ඇයි කරන්නේ මේක වැඩක් නැහැ හැම වෙලේම තමන් කරන දේ ඉදිරි අනාගතයට යමක් යනවා නම් තමයි කළ යුත්තේ නැත්නම් අපි ඇත්තටම වෙලාව නාස් වෙනවා. වෙලාව කළමනා කරන එක තමයි ඉතාම වැදගත්. තමන්ට දියුණු වෙන්න ඕන නම් පැය 24ක් තියෙනවා. 8ක් අනිවාර්යෙන් විවේකයේ ගත යුතුයි. තව 8ක් එක්ක ඉගෙන ගන්න ඕනේ, එක සේවය කරන්න ඕනේ. තව 8ක් තමන්ට තියාගන්න ඕනේ. හුඟ දෙනෙක් තමන්ට 16ක් විතර තියාගෙන අනික කටේ බුදිය ගන්නවා, සේවයක් වෙන්නෙත් නැහැ, තමන් ඉගෙන ගන්නෙත් නැහැ. මොම් දැකුත් වෙනවනේ.
හැබැයි තවත් හොඳම නැද්දක් සේවය කරන එක කරනවා 8ට වැඩි. ඒක හොඳ නැහැ. අපි ගානට බෙදලා කලමනා කරගෙන ගියාම හරියි. අපි හිතුවා අද මොනවද කරේ? අද මම මොනවද ඉගෙන ගත්තේ? හෙටට පෝෂණය කරේ නැත්නම් මම මේ වැඩේ අද කරගෙන මම හෙට කරනවා. අපිට කර්මාන්ත අපිට මෙකැනිසම්ස් දෙකක් තියෙනවා. එක මෙකැනිසම් තමයි එළිය අතපය වැඩ කරන විදිය. අපිට පේන්නේ ඒක. ඊළඟ මෙකැනිසම් තියෙන ශරීරය තුල ඇඟ ශරීරය මේ කොහොමද යන්නේ? වම දකුණ කියලා දෙකක් තියෙනවා. මේ යන්ත්‍රය වැඩ කරන අඩුයි. මොකදනේ සමහර ඒගොල්ලන්ගේ heart beat එක අඩුයි. ඉතින් කපල වැට්ටියක් දාන්න ඒකට. දැන් මොකද ඒක අහනවනේ. යන්ත්‍රය වැඩ කරන අඩුයි. මේ යන්ත්‍රය වැඩ කරන්නේ මනසෙන්. මනස වෙනස් වෙච්ච එකම මේ යන්ත්‍රය වැඩ කරනවා. පට ගන්න. ප්‍රශ්නයක් විතර ප්‍රශ්න අපි දාගන්නවානේ. ප්‍රශ්න දාගත්තානේ ප්‍රශ්න වෙන්නේ. ඇයි අපි දාගන්නේ? අපි දැනුම අරගෙන කියවලා තියෙනවා අපිට ප්‍රශ්න ගන්න ඕනේ. මට මොනතරම් දේවල් මට ලේවලින් ලියලත් ලියුණා. මරණ කණුවල ගැට ගහලා තියෙනවා කියලා කණු මට පින්තුරු තියෙනවා. සමහර මිනිස්සු ගැට ගහලා තියෙනවා. මම හොඳටම දන්නවා මේ කරන විදිය එවන්න වෙන නැට්ටුවෙක් එවන්නේ මට. මං කරන එක වෙනස් කරන්නේ මං කරන එක අද මං කරන එක හොඟ දෙනෙක් කරනවා. හරි හෝ වැරදි හරි කරනවනේ ඒක. ඒක වෙනවනේ. අද යන්නේ ඒකනේ. ඒක කඩාගත්ත හින්දානේ. ඉස්සර පල් හෙඩ්‍රස් නේ අඳින්නේ. ඒක හිම්පිටි වෙනස් කරනවා. තමයි ආභරණ වලට. පරිේෂණ කරනවා. පාටත් එමෙ රෙදි જાතිත් එහෙමයි. රෙද්දෙත් තියෙනවා, පිරිමි රෙද්ද තියෙනවා, ගැහණු රෙද්ද තියෙනවා. සමහර මන් දකිනවා පිරිමි නැටුම් වලට අඳගෙන පිරිමි ගැහණු සාරිය අඳින්න දෝතිය. පිරිමි. ටෙක්ස්ට්. ෆිට් ගත්තහම දැන් ඇඳුමක් අඳිනකොට තියෙනවා FA 3ක් තියෙනවා. ෆිට් එක ෆැබ්‍රික්. රෙද්ද ෆැබ්‍රික් එක ෆන්ක්ෂනින්. Tamanට කොතෙක් මේක ෆන්ක්ෂන් වෙනවා. දැන් මෙතන අකවල් හොඳයිනේ අපි දකින්න අකවල්. සමහර ඒගොල්ලන් විශාල බඩක් තියෙන ඒගොල්ලන් තද ටී-ෂර්ට් එකක් අඳිනවා. ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. යට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. සමහරෙන් හොඳට ෂේප් වෙච්ච යකට ලූස් ෂර්ට් එකක් අඳිනවා. ඒ ෆන්ක්ෂන් එක අවුට්. කාන්තාවනොත් එහෙම. තමන්ට ෆන්ක්ෂන් වෙන්න ඕනේ, තමන්ට ෆිට් වෙන්න ඕනේ, ෆැබ්‍රික් එක හරි වෙන්න ඕනේ. මේ කොටස් තුන මම ටේලරින් පැත්තක් කතා කරන්නේ. හැබැයි මේ හැම දෙයකම ඇයි කියලා හොයාගත්ත හින්දා තමයි මම නායකත්වයේ මගේ විෂය තුල අරගෙනම නායකත්වයෙන් ඉදිරියට යන්නේ. මොකද මැටීරියල් තියෙන කතා කරන දේවල් තියෙනවා. ඇඳුමක් නිර්මාණය කරන මාටව නිර්මාණය කරලා ගින්න බෑ මානික් පැත්තට ගියේ. ආලෝකය කියන්නේ හැමදේම ටන්ස්ටන් කියයි HMI කියයි ඔක්කොම දැනගෙන තියෙනවා. හැම එක්කෙනෙක්. අද ඔයගොල්ලෝ ලයිටින් කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙන මොකද zoom එකකින් ඉන්නවා. ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා ලයිටින් කියන්නේ. මේවා පොඩි දේවල්. අර ඉගෙන ගත්ත දේවල් කරපු දේවල් විතරක් නෙවෙයි ජීවිතේ සාර්ථක වෙන්නේ. එතනින් එහාට හුඟ දෙනෙක් සාර්ථක වෙලා තියෙන ඉස්කෝලේ පස්සේ කරපු දේවල්. ඉස්කෝලේ ඉගෙන ගත යුතුයි. පාසලේ විශ්වවිද්‍යාලේ ඔක්කොම යා යුතුයි. හැබැයි එතනින් පස්සේ කරපු එකෙන් තමයි ඉදිරියට යන්නේ. කාර්ය. ඕන හැම වෙලේම හිතන්නේ හැම කෙනෙක්ම මිනිස්සෙක් නෙගී කාටවත් නැහැ කියන්න බෑ. මිනිස්සෙක්ගේ. හැබැයි ඔබනට කිසිම දාකට කිසිම තැනකට යන්න බෑ. අනෙක් එක්කෙනෙක් කරන දේ කරලා යන්න බෑ. යන්නේ නෑ ඔබ. ඉර වෙනවා. ඔයගොල්ලන් කියලා කෙනෙක් එළියට බිහි වෙන්නේ නෑ. මම මගේ ගුරුවරයා කරන ඒවා කරේ නෑ. නැත්තම් මම ගුරුවරයාට ඉන්නේ. මම වෙන පැත්තකින් ඉන්නේ. කවුරුත් ඒක. අන්තිම විනාඩි ඉන්නේ අපි මේ කමෙන්ට්ස් වලට පොඩි අවධානයක් යොමු කරොත් මේ කමෙන්ට්ස් වල රණ්ඩුවකුත් යනවා පොඩි මේ පොඩක් මේ හීටඩ් ආගියුමන්ට් එකකුත් යනවා කමෙන්ට්ස් වල මේ ඒ වුණාට මේ අපි ඔක්කොම මේ හිත මිත්‍රයෝ මෙතන මේ අපි ආගියුමන්ට් එකක් අවශ්‍ය නැහැ අපි සර්ට සියලු ප්‍රශ්න යොමු කරන්න උත්සාහයක් දරනවා එකම කාරණේ තියෙන්නේ මේ අපිත් රියැලිටි මේ අපි channel එකක් විදිහට අපිත් රියැලිටි බිස්නස් එකේ ඉන්න නිසා අපිට මේ රියැලිටි ෂෝ එකක් ගැන මට සර්ගෙන් අහන්න බෑ වෙන channel එකක රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් ගැන ඒ ප්‍රශ්නේ මෙතන තියෙනවා නමුත් රියැලිටි ෂෝස් ගැන මම පොඩ්ඩක් ඒක රියැලිටි ෂෝස් වල පැති දෙකක් තියෙනවා සුභ අසුභ දෙකක් තියෙනවා ඍණ ධන දෙකක් තියෙනවා ධන තමයි තම ඉලක්කයක් කරා යන්නේ තමන් පුදුමාකාර විදිහට මහන්සි වෙනවා හැම මොහොතකම මේ අංගය කරන්නේ ගායකන නම් ගායනේ නටන එක්කෙනෙක් නටන නිින්දෙන් නැගිටලත් නටනවා උදේ පාන්දර නැගිට ගමන් නටන හැබැයි මොකද ඉලක්කයක් කරා යන්නේ ඒක හොඳයි. හොඳ නැති එක තමයි අභ්‍යාස කිසි දෙයක් නැතුව අයිටම් එක පමණ ඉගෙන ගන්න. අභ්‍යාසය ඉතාම වැදගත්. නැත්තම් කවදාවත් Tamanට කිසිම තැනකට යන්න බෑ. කිසිම අධ්‍යාපනයක් නැතුව කෙලිම අයිටම් එකක් පමණ ප්‍රැක්ටිස් කරනවා. ওই ප්‍රශ්නේ තමයි දෙකේ තියෙන්නේ. හරියි සර් අපි
මේ ප්‍රශ්නෙත් එක්ක අපි ඇතුලේ ඉද්දී අපිට තියෙන අවසාන පැය කාලය ඇතුළත අපි මේ මං අර කලින් කිව්වත් වගේ සර් මේ අපේ මේ සහභාගී වෙන හැමෝටම අපි මේ සහතික පත්‍රයක් ලබා දෙනවා. මේ සහතික පත්‍රය ගන්න ක්‍රමය අපේ ටීම් එකේ කට්ටිය දැන් තව සුළු මොහොතකින් ලින්ක් එකක් ෂෙයා කරනවා ඔයගොල්ලොත් එක්ක. ඒ ලින්ක් එකේ ඔයගලන්ගේ නම හරියට ෆිල් කරපුවාම ඒ ඕඩර් එකට තමයි සර්ටිෆිකේට් එක හම්බෙන්නේ. මම දැක්ක කෙනෙක් ප්‍රශ්නයක් දාලා තිබ්බා මේ සෙෂන්ස් වලට සහභාගී වුණාත් මට ඒ සර්ටිෆිකේට් එක හම්බුනේ නැහැ කියලා. අපේ ගම්මැද ටීම් එකේ Facebook page එකේ මේ ප්‍රශ්නේ දාන්න. එතකොට ඒගොල්ලෝ වට response එකක් දෙයි මේකට අදාළව. සර්ත් එක්ක තියෙන කාලේ ඉතාම ඉක්මනින් ගත වෙලා යන නිසා සර් මං හිතන්නේ මට අහන්න පුළුවන් තව ප්‍රශ්න දෙකක් විතර අපිට වෙලාවත් එක්ක. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා සර්. දැන් මම දන්න අපි දැන් අපේ ආයතනයේ වැඩ කරන අපේ කීප දෙනෙක් ඇතුළත මම පර්සනලි මගේ ටීම් එකේ ඉන්න කට්ටිය ගොඩක් ඩ්‍රාමා කරන, සිං කරන එහෙම හැකියාව තියෙන කට්ටිය. එතකොට අයිඩියා එකක් තියෙනවා මේ කෝපරේට් සෙක්ටර් එකේ ඉතින් මේ කියන්නේ ලෝ ලෙවල් මැනේජ්මන්ට් එකේ ඉන්න කට්ටියගේ මෙහෙම කට්ටියව ගත්තොත් වැඩ කරන්න ලේසියි කියලා. ඒ කියන්නේ මේ ඒස්තටික්ස් කරන කට්ටිය පොඩි සෞන්දර්යයට බරක් තියෙන කට්ටියත් එක්ක වැඩ කරන්න ලේසියි කියලා. දැන් ඔබතුමා කරන්නේ ඒකමයි. ඒ කියන්නේ සෞන්දර්යයත් එක්ක වැඩ කරන්නේ. මේ කතාව ඇත්තද? ඒ කියන්නේ ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. දැන් සර්ට මම දන්නේ මේ ප්‍රශ්නේ කොහොමද බලපාන්නේ? හොඳ ආටිස්ට් කෙනෙක් ගත්තම මනස නිරව. හැම වෙලෙම මනස ඔවුත් එක වැඩ කරන්න ලේසි. සමහරට වැඩේ කරන රිද්මයක් අපි හැම එකනටම රිද්මයක් තියෙනවා. රිද්මයක් නැත්නම් අපි ඇදගෙන වැටෙනවා. හැබැයි ඒ රිද්මෙත් තුල ජීවත් වෙනවට වෙලාව යනවා තේරෙන්නේ. Taman යම් කිසි වැඩක් පොළ 5ක් ලියනවා නම් පොළ 8ක් 9ක් 10ක් 15ක් 20ක් ලියාගෙන ඒ රිද්මෙ තුල ඉන්නවා. අපිට ඇහෙනවා නම් හුඟක් තැන්වල අපිට රටවල් වලට ගියාම ඒගොල්ලන්ගේ ගාමන්ට් ෆැක්ටරිස් වල එක එක තැන්වල සංගීත දාලා තියෙනවා පිටිපස්සෙන් ඇහෙන්නේ. කන්තෝරවල තියෙන සංගීත. ඒක රිද්මයකට වැටෙනවා. රිද්මයකට වැටුනාම ඒක ලේසි. ඉතින් කලාව කරන එක නා හැම වෙලේම රිද්මයක් තුල තමයි ජීවත් වෙන්නේ. ගීත ගායනා කරන එක හැම වෙලේම ගීතයක් ගායනා කරේ රිද්මෙ තුල ඉන්නේ. ඉතින් හරි සවුන්ඩ් එකක් වද. ඒ ඇහෙන ෆ්‍රීකවන්සිස් අපිට හොඳ ෆ්‍රීකවන්සිස් ඇහෙන. අවුට් ෆ්‍රීකවන්සිස් මේ කලාකාරයට ඇහෙන අඩුයිනේ. ඔහු එතනින් යන්නේ එතනට යන්නවත් නැහැ. ප්‍රශ්නයක් තියෙන තැනකට කලාකාරයෙක් කවදාවත් යන්නේ එතනින් හිමින් ඉස්සෙල්ලා යනවා. කවුරු හරි කතා කරන්නේ ඒක වැඩක් නැහැ නේ. එතන ගියා කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙම ඉස්සෙල්ලා යනවා. ඉතින් හැම වෙලේම හොඳ ෆ්‍රීකවන්සි එකත් එක්කම කලාකාරයා ඉන්නවා කියන්නේ කලාකාර ටිකක් වෙනත් තලයක ඉන්න කෙනෙක් කියලා මම හිතනවා. ඔව් සර් අපි අවසාන ප්‍රශ්නය වෙන්නත් පුළුවන් නැත්නම් වෙලාවත් එක්ක මට පුළුවන් වෙයි දන්න තව ප්‍රශ්නයක් අහන්න. මේක මම හිතන්නේ සර්ගේ පැත්තෙන් අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි කතා කරොත් එහෙම ආයතනයක් ගත්තත් තමන් කවුරු හරි ගෲප් එකක් එක්ක වැඩ කරනවා කියලා ගත්තත් අර සර්ටත් මේ ප්‍රශ්න අනිවාර්යෙන් ඇති. හැමෝටම එක ලෙවල් එකට perform කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතනවා අපිට පුළුවන් පරිමේ දෙනවා කියලා. we do our best කියලා. නමුත් යම් කිසි අවස්ථාවක මට වඩා බෙස්ට් එක දෙන්න පුළුවන් තව කට්ටිය ඉන්නවා. සර්ටත් එහෙම අවස්ථා අනිවාර්යෙන් ඇවිල්ලා ඇති. නමුත් සර් ගුරුවරයෙක් විදියට සහ නායකයෙක් විදියට සර්ට බෑ සර්ගේ ප්‍රොඩක්ට් එකට ඒ ඩිස්පැරිටි එක පෙන්වන්න. සර් හැමෝම ඒ ලෙවල් එකට උස්සලා ගන්න ඕනේ. මේක චැලෙන්ජ් එකක් නේද? මේක කරන්න පුළුවන්. මෙහෙමයි ගුරුවරයෙක් වශයෙන් අපි දැනගන්න ඕනේ දැන් born talent කියලා කියනවනේ. උපත්ති. ඊට වඩා acquired talent කියලා. ඒ කියන්නේ අපි talent එක ඉගෙන ගන්න යුතුයි. දෙකක් නේ. born talent කියලා ගත්තම දාගත්ත යුතුයි. හැබැයි දාගන්න born talent එකකට අපි දාගන්න ඕනේ. අපි දන්නවනම් යම් කිසි දෙයක් මේ තියෙන්නේ ඉගෙන ගැනීමේ වේගය. සමහර ඒවා ඉගෙන ගන්න වේගය ඉතාම ඉක්මන. සමහර ඒවා නම් හෙමින්. ඉක්මනින් ඉගෙන ගන්න සමහර ඒවා නම් ඒක අයින් වෙලක් යනවා. ඔළුවෙන් යනවා. හෙමින් ඉගෙන ගන්න එක නෑ ජීර්ණය කරගන්නවා. මොකද්ද මේ වෙන්නේ කොහොමද වෙන්නේ කොයි විදිහටද යන්නේ මොකද උගන්වනවා කියන්නේ ඇත්තටම අපි චලනයක් ගත්තොත් මගේ විෂය චලනනේ චලනය කියන එක ගත්තොත් මම අතක් ගත්තොත් මේ අත ගන්නෙ ඇයි මම අතට භාවිතා කරන මානසික පේශි මොකද්ද මේ අත ඇයි මම ගත්තේ දැන් මේ අත මෙහෙම ගත්තා කියන්නේ මේ අත මෙතන ඉඳන් මෙතන විතර නෙමෙයි මේ මුළු සර්වාංගයේ මානසික පේශි වැඩ කරනවා නහරීටම වැඩ කරනවා මේ අත ගන්න ඉතින් ඒ සියලු දේවල් ප්‍රගුණ කරන්න ඕනේ ෆීල් එක එතකොට ඒව අඳුරගෙන දැන් ඕනම ආයතනයක් කර ඕනම දෙයක් ඒකකින් කිසි කෙනෙක් කරන්න බෑ කියලා දෙයක් නැහැ බෑ කියලා කිසිම දෙයක් නැහැ කිසිම කෙනෙක් බෑ කියලා කියන පටන් ගත්ත නැබ තමන්ට පුළුවන් මම දැන් මම උගල අම්මලාගෙන් දොස්සහන් වේ මට මේ දේ කිව්වොත් එහෙම අපිට එක අවධියකදී සමහර ළමයි අපි දැකලා තියෙනවා අර මේ පොඩි කාලේනේ එක දේවල් හොයාගන්න පුටුවේ අන්ද උඩ යනකොට බැලන්ස් කර කර අම්මායිට ටොක්ක්ක් කරන බහින්න වැටේ කියලා දුවේ කියලා බයිනවා පොඩි ළමයිට හැබැයි එතන වෙන්නේ ළමයා තමන්ගේ සමබරතාවය හොයාගන්න එක පාරවල් වල මෙහෙම යන පේමන්ට් වල ටොක්ක්ක් කරලා ගහන්න නවත්තන ඒ ළමයා ජීවිතේට එක් කරන්නේ ඊට සමහර ළමයි ඉන්න පොඩි කාලේ සින්දු කියනවා. හයියෙන් අම්මා කෑ ගන්නවා. සින්දු කියන්නේ බෑ ලැජ්ජාවට කෑ බස් එක යනකොට කෑ ගන්නවා. නවත්තනවා. කීපම අම්මා ළමයා සින්දු කියන එක නවත්තනවා. අද ලොකු මිනිස්සු ඉන්න හූ කියන්න බැරි ඒගොල්ලෝ. හූ කියන්න බෑ. හූ කියන්න බෑ.
ඇත්තට ඔයගලගේ යාළුවෝ ඇති. ඒ ෂට් ඔෆ් කරනවා. ෂට් ඔෆ් කරපුවා ඒ ළමයා ජීවිතේ සිද්ධ කියන්නේ. තව දරුවෝ ඉන්න පේන්ට් කර ගෙදර චිත්‍ර අඳින බිත්තියේ. තාත්තා ටොක්කක් අඩි කියලා අම්මා හොඳට මැරි ඊළඟ ජීවිතේට චිත්‍ර අඳින්නේ. ඒතර චිත්‍ර අඳින නිර්මාණ කලාව දරුවන්ගෙන් ගියා සමබර කිරීමේ ගියා කටහඬ අඳුර ගන්න එක ගියා. ඒ තුනම එළියට ගියා. ගිහලා තවත් කෙනෙක් උගන්වන දේ එතනින් එහාට ඉගෙන ගන්න පටන් ගන්නවා. එතකොට ෂට් ඔෆ් වෙන දොරවල් වල සෑහෙන දේවල් තිබිලා ඇති වැහිච්ච දේවල්. හැබැයි හොඳ අම්මා කෙනෙක් දැනගත්තොත් මෙයාගේ යන මාර්ගේ මේක ඒකත් පැරලල් යවනවා. වෙන රටවල් වල අනිවාර්යෙන් පැරලල් යනවා. දැන් අපේ ක්‍රමවේදය ගත්තොත් පොඩි කාලේ දරුවෝ ගත්තොත් බිමනේ තියන්නේ පොළොවේ මහා පොළොවේ තියන්නේ පන් පැදුරක තියලා මුණින් අත තියලා ළමගේ පළවෙනි වෑයම අත් දෙක තියලා මේ උස්සන්නේ. කොඳු ඇට කියලා පළවෙනි වෑයම ළමයා මේ පැත්තට තිබ්බම කරන්නේ. ගමේ එහෙමයි. අදටත් හුඟක් දුරට ගම් වල ඒක වෙනවා. අද කරන්නේ කොහෙද? ගිහින් දානවා කොට්ටේකට ඉස්පිරිතාලේ. කොට්ටේකේ හරි සනීප කොට්ටයක්. කොට්ටේට ඕන විදියට ළමයා යන්නේ. ළමයා නිකන් බෝලයක් වගේ යන්නේ. කොට්ටේට ඕන විදියට ළමයා යන්නේ. ශරීරය නිවැරදිව එන්නේ නැහැ. ඒතර අපේ ගමේ එදා ඉඳන් කරපු දේවල් වල තිබුණා. ක්‍රමවේද තිබුණා. දැන් අපේ තියෙන චක්‍ර හතක් අපි මැන්ඩියට පාතලා චක්‍ර හතක් අවදි කරන්න ඕනේ හොඳ මැන්ඩියකට ඉන්නවා. අජ්නා චක්‍රය තමයි මෙතන තියෙනවා කියලා කියන්නේ. පොඩි කාලේ පොල් කට්ටකින් නාවන්නේ ඇයි ප්ලාස්ටික් කෝප් වලින් නෑනේ. පොල් කට්ටේ වතුර මෙහෙම ගිහලා කියලා හරි ගාට එක සමාන එක රිද්ම් එකකට වැටෙනවා. වට්ටන්නේ අජ්නා චක්‍රයටම වට්ටන්න. හරියට මෙතනට බැලුවොත් වට්ටන්න. දන්නම වට්ටනවා. ඔය ෂවර් එකෙන් දාලා හෑන්ඩ් ෂවර් එකෙන් නාවන්නේ. මේ හැම දෙයකම හේතුවක් තිබුණා. හැමෝගෙම අහන දෙයක් තමයි දැන් සර්ටත් විශේෂයෙන් මේ කාරණේ බලපාන වෙන්න පුළුවන් අර සර් කතා කරපු නිසා මේ භාෂාව පිළිබඳව තියෙන බය. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න තියෙන පොඩක් මැලිකම හෝ පැකිලීම හෝ බය නිසා දෙමළ කෙනෙක් හෝ සිංහල කෙනෙක් මේ භාෂාවට තියෙන බය නිසා සමහර වෙලාවට හිතනවා මගේ ලිමිට් එක මෙච්චරයි කියලා. දැන් හැබැයි සර් අරන් යන්නේ ළමයිව ජාත්‍යන්තරයට සර් කිව්වා වගේ සර්ගේ නිසා ලංකාවට අටෙන්ෂන් එක හම්බෙලා තියෙන අවස්ථා බොහොමයක් තියෙනවා. සර්ගේ වැඩ නිසා ලංකාව මෙහෙම රටක් මෙහෙම ආර්ට් එකක් කලාවක් තියෙනවා. ඉතින් ඒක කොහොමද සර් දකින්නේ මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තියෙන ගැටලුව? මෙහෙමයි. අපි ඉංග්‍රීසි භාෂාව මොකක් කරලා ළමයිට උගන්වන්න ළමයි ඉගෙන කතා කරන්නේ එහෙ මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න ලේසියිද. හැබැයි මතක තියාගන්න ප්‍රංශයට ගියාම ප්‍රංශේ ජපානයේ හුඟක් රටවල් වල ඉංග්‍රීසි දන්නේ ගලමුත් ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ ප්‍රංශ භාෂාවෙන් කතා කරනවා. වැරදිලාවත් උත්තර දෙන්න. මොකද තමන්ගේ භාෂාවට ගරු කරනවා. තමන්ගේ මව් භාෂාවට ගරු කරන එක. ප්‍රංශෙත් ඕකමයි. එයා ප්‍රංශ භාෂාවෙන් දැන් ඉංග්‍රීසියෙන් දෙන්න දන්නවා. හැබැයි ඒ පැත්තෙන් මොකද තමන්ගේ භාෂාවට ගරු කරන්න ඕනේ. මදර් ටං කියලා කියන්නේ තමන්ට එන්න. ඒකට කිසිම තමන්ගේ භාෂාව කතා කරන්න බැරි එකන තමයි ලැජ්ජ වෙන්න ඕනේ. අද පිට රටවල ශ්‍රී ලංකාවේ ඉන්න සිංහලෙන් කතා කරන්න බෑ. බෑනේ පුළුවන් කතා කරන්න. අධිකමක් නැහැ. කවුරුත් එඩ්මයර් කරන්නේ නැහැ තමන්ගේ භාෂාව දන්නේ නැහැ කෙනෙක්. කවුරු හරි කාන්තාවක්වත් මම සාරියක් අඳින්න දන්නේ නැක්කොත් එයා ලැජ්ජාවටපත් වෙනවා. කවුරු හරි පිරිමියෙක් අනේ මං සාරාංගන්තලා මං දන්නේ නැහැ කියන්නේ එයාට ලැජ්ජාවටපත් වෙනවා. ජපානයේ ගිහලා කාටද කිමෝනයක් අඳින්න බෑ කියලා ඕනම එක්කෙනෙක් කිමෝනයක් අඳින්න කිමෝනයක් අඳින්න අමාරුයි. අඳින්න පුළුවන්. ඒගොල්ලන් ගරු කරන්නේ අඳුමකට. අපි එතනට යන්න හොඳ නැහැ. අපි අපේ කියලා දෙයක් තියෙනවා. අපේ අගේ ගන්න. මට ඕන තරම් අවස්ථා තිබුණා මේ රටවල වල ඉන්න. මට මගේ රටවල. මගේ ප්‍රාථමික අධ්‍යාපනයත් ලංකාවේ නෙවෙයි. එංගලන්තේ. එංගලන්තේ අපේ තාත්තත් එක්ක වැඩ කරුව ඔක්කොම මෙහෙ නැවතුණා. අපි අධ්‍යාපනයට මෙහි ආවා. සමහර අපි හුඟක් දන්නේ නැහැ ලෝක හැමතැනම මට අවස්ථාවක් ලැබිලා තියෙන උගන්වන්න ක්ලාසස් දාන්න යුනිවර්සිටිස් වල ලෙක්චර් කරන්න නෑ මට ලොකු ලංකාව. මොකද මගේ කියලා තියෙන ලංකාව. ඒ ගියාම අපේ කියලා කන්නේ. අපි තව පිටරට මිනිස්සු. අපිට එළියට බහලා අපේ කම ඒ හින්දා ඒකට බය වෙන්න කිසිම දෙයක් භාෂාව දන්නේ නැහැ කියලා බය වෙන්න එපා. පස්සට අඩියක් තියන්න එපා. කිසිම දාක පස්සට අඩියක් තියන්න. තමන්ගේ භාෂාව තරම් ලොකු භාෂාවක් කොහෙවත් නැහැ. අපේ භාෂාව වර්ගීකරණකම් පළවෙනි 3ටද 4ටද ගොඩ තියෙන්නේ. වෝකල් කෝඩ්ස් යන විදියට. අපේ භාෂාව සිංහල භාෂාව. ඒ රිද්ම් පැටර්න් එක. ඉන්දියානු මිනිස්සු ඉන්නත් කතා කරන්නේ. ඉන්දියාවේ සමහර නළු වෙනවා. දැන් ඒගොල්ලෝ අප වැඩ කරලා තියෙනවා කතා කරන හින්දියෙන්. හෙමින් වෙනම කාමරේදී අපිත් ඉංග්‍රීසි වලින් කතා කරනවා. වැරදිලා වේදිකාවේ ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඒක කෙනෙක් අර ගෝවින්ද කියන නම. ගෝවින්ද කියලා මුළු කියන මිනිහා කාමරේ ඉංග්‍රීසියෙන් අපිත් එක්ක කතා කරලා ඔක්කොම කරලා වේදිකාවට ගිහලා වචනයක් ඉංග්‍රීසියෙන් කතා කරනවා. එයා හින්දියෙන් කතා කරන ට්‍රාන්ස්ලේට් කරනවා. මොකද එයා භාෂාවට ගරු කරනවා. ඒ හින්දා භාෂාව කවදාවත් ඒ විදිහට ගන්න එපා. අපේ භාෂාව තරම් ඉහළ භාෂාවක් කොහෙවත් නැහැ. අපේ දේට අපි ගරු කරනවා. අපේ දෙයක්
ඇයි අපේ නැටුමට අපි ගරු කරන්න බෑ? මොන නැටුමද අපේ තියෙන දේ තියෙන. අපි මොන තරම් දේවල් නැටුම තුළ තියෙනවද? අපේ නැටුම ගත්තොත් මට වෙලා තියෙනවනේ කියන්නේ පිරමිඩ් එකක තියෙන ශක්තියක්. කෝණයක් යනකොට දන්නේ නැති කෝණේ ශක්තියක් තියෙනවා. හිරු සෝලර් පවර් එක. ඒ පිරමිඩ් එකක් කරපුවාම ඉස්සර මේ අවුරුදු 10 ගණන් පරණ මිදි තියෙනවා කන්න පුළුවන් මිදි. ඒ පිරමිඩ් එකේ මේ මෙෂර්මන්ට් එක තමයි රුවන් මිසායක් තියෙන. අර කොටුවෙන් එන එකම මෙෂර්මන්ට් එක තියෙන. ඔය පිරමිඩ් මෙෂර්මන්ට් එක තමයි මැන්ඩියේ තියෙන්නේ. අපි නමස්කාරයට යන්නේ කොයි පිරමිඩ් මෙෂර්මන්ට් එකත් එක්ක ශක්තිය නරන. අපි හස්ත ගන්න ඔක්කොම අපි මේ අපි නටනකොට මේ ඇඟිල්ල බර දෙන්න හතර වෙන මුද්දා දාන ඇඟිල්ලට. ඒක හදවතට කෙනෙක් වෙන්න. අපි හස්ත දෙක ගන්නකොට මෙහෙම. එන්න ඒ දෙක කෙනෙක් වෙලා හම්බෙන්නේ අජිනා චක්‍රය කෙලින්. මෙතන දෙන අජිනා ඒ කෙලින් එතනට යන්නේ. අපි කොත පලන්නන්න සහස්ත්‍ර චක්‍රය උඩ. ඔක්කොම ශක්තිය දාගෙන මේ හැම දෙයක් මෙතන. මෙහෙම නැටුමක් අපේ තියෙන්නේ. හැබැයි අපේ නැටුම නැතුව හිප් හොප් උයි මේ. ඒකට දොස් කියනවා නෙවෙයි. හැබැයි අපිට ආවේනිකට අපිට ආඩම්බර වෙන්න පුළුවන් නැටුමක් තියෙනවා අපිට. ඒ වගේම තමයි අපේ භාෂාව, අපේ සංගීතය. මුළු ලෝකේ ඕනම ගායකයෙක් අමරදේව කිව්වම දන්නවා. ඕනම ගායකයෙක්. ඒ වගේ තව ඒගොල්ලන් ඉන්නවා. මම ලායනර් රිචි ලංකාවට ආපු වෙලාවක ලායනර් රිචිගෙන් ඇහුවා කවුද මේ චිත්‍රාල් සෝම්පාල Chitra Anduraga, Chitra, is it Chitra soap are talking about? Lionel Richie Andura Chitra. Yani Apuila Hapuam bass guitarist can Namat Tekam Kilun bass Jeffrey Hussein. Are you talking about Jeffrey Hussein? Me loke Namagat Tegula. Denim party IT in Sri Lankan connect. We in Engalat. Denim, Yamina denim. Are Diagatino heart attack at the Chama Diakat. एक होगा डॉक्टर बांधु के लेकिन ह्यूस्टन अमेरिका के ह्यूस्टन डॉक्टर बांधु श्रीलंका के सिंगल कथा करके इधर गया ये डाइए को होगा तो आई थी नोट टर्मिनेटर फिल्म के लिए श्रीलंका नाइजर कर्न के श्रीलंका के टर्मिनेटर आर्नोल्ड की तो टर्मिनेटर चित्रपट कौरुद्दान ने सिंगल कथा करना एक इधर खाने बात अब ये वालों इधर ये गौरव है ये आशा इधर आपी की ये करना बहुत उड़ता है ना की අපි විහිං අපි අඩ තාක්ෂේරු කරන එක කරන්න එපා කවුරුත්. කිසි කෙනෙක්ට දොස් කියන්නේ මොන දේ වුණත් අපි වැරද්ද අපේ. පවරන්න එපා. අපි පරිස්සම් වුණොත් අපි කොවිඩ් එකෙන් බේරෙනවා. තව එකකට පවරන්න එපා. මේ පැවරීමනේ හැමදේම ඉන්නේ හැම්බෙලියම් තව එකකට දානවා. අර වෙලා. මේ ආයෙකට කිසි කෙනෙක් තමන් බලා ගන්න. මට මගේ විශේෂ ගෑවිලාවත් නැති දෙයක් නෙමෙයි නැටුම් වලින් මම කරන්නේ අපේ පවුල නැටුම් පළාතවත් නැහැ මම කරන එක. ඉතින් මම බය නැතුව ආවනේ ඒක දිගේ ආවා. මම ඉන්නේ ඉස්කෝලේ මැද හරිය නගින්නේ. ග්‍රේඩ් 9 හරිය තමයි මම නැටුම් වලට එන්නේ. හැබැයි මේකට පාය තිබ්බේ ක්‍රීඩා කරන ගම. රාග ප්ලේ කරන ගම මම යන්නේ. බාස්කට්බෝල් 24 ප්ලේ කරන ගම මම යන්නේ. අත් නැතුම ගියේ. ගිහලා යන්න වෙයි. ගමන යන්න පුළුවන් අඩිය තියන්න පුළුවන් ඉස්සරහට හැබැයි යන්න පුළුවන් තමන්ගේ අතේ තමයි බැටන් එක තියෙන්නේ. අපිට ඒ ආකාරයට අපිට අද දවසට තිබ්බ කාලය අවසන් වෙනවා. සර්ත් එක්ක නම් කතා කරන්න තව ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් තිබුණාට අපිට මේ කාලයත් එක්ක අපේ වැඩේ මැච් කරගන්න වෙන නිසා මං ස්තුතිවන්ත වෙනවා අපේ චන්ද්‍ර විජේවර්ධන සර්ට අද අපිත් එක්ක මේ වගේ හරියටම පැයක් කිසිම නවත්ත ගන්න බැරි තරම් ඉන්ටරෙස්ටිං කාරණා කිව්වේ ගොඩක් අය මේකේ කමෙන්ට්ුත් කරලා තිබ්බා සර්ට්ට පේනවා මං හිතන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ වගේම අපේ සෝෂල් මීඩියා වලත් යම් කිසි ප්‍රමාණයක් මේ වැඩසටහන බලනවා නැවත වාරයක් මේක බලන්න පුළුවන් අපේ YouTube page එක අප්ඩේට් වෙනවා තව පොඩි වෙලාවකින් ඒ වගේම අද රාත්‍රියේත් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේත් මේක පෙන්නනවා පොඩි කැලලක් ඒ කාරණා සියල්ල මතක් කරන ගමන් සර් නැවතත් ඔබතුමාට බොහොම ස්තුතියි මේ වෙලාව අපි වෙන කරා සියලු දෙනාටම බොහොම ස්තුතියි අපි හැමෝටම මතක් කරනවා මේ සතියන්ත කියන්නේ හිට අපේ ගම්මැද්ද රීෆෝස් ටීම් එකේ තවත් මේ වගේම වැදගත් පුද්ගලයෙක් වටිනා පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් එක්ක පොඩි කතා බහක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒත් මේ වෙලාවටමයි 3 ඉඳලා 4 වෙනකම් ඒ කාරණෙත් මතක් කරන ගමන් හැමෝටම ආරාධනා කරනවා ඊයේත් ගොඩක් අය මේ මටත් පර්සනල් මෙසේජස් දාලා තිබ්බා ඇයි මම හිටියේ නැත්තේ කියලා
හෙටත් මම නෑ ආය මම නෙක්ස්ට් වීක් තමයි ඔයගොල්ලොත් එක්ක හම්බෙන්නේ Facebook වල ගොඩක් දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බා. ඊටම සන්තෝෂයි මේ එන ෆීඩ්බැක් එකට අපේ ගම්මෙද ටීම් එකට සහ අපි හැමෝටම ඉතින් අපි ආරාධනා කරලා හැමෝටම thank you කියනවා මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙනවට. දිගටම අපිත් එක්ක ඉන්න. අපේ අප්ඩේට්ස් බලන්න පුළුවන් social media pages වල. ඒ කාරණා සියල්ලත් මතක් කරන ගමන් සර් thank you ආයෙත් ඔබතුමාට අපිත් මේ කාලය වෙන් කරාට.